කරුණාමත දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් අද උදෑසනත් අපි එක්සිත් වෙලා ඔබ වහන්සේගේ වචනය අසන්නට සූදානම් වෙන මොහොතේ අපගේ හදවත් නැමැති ඒ සරු බිම ඔබ වහන්සේගේ වචනය අසීම පිණිස ඔබ වහන්සේ පිළියෙල කරන පිණිස අපි එක්සිත් වෙලා යාඥා කරනවා. විශේෂයෙන්ම අද පාස්ටර් මහින්දු උදෙසා අපි යාඥා කරනවා. ඒ රෝගී උදෙසා අපි එක්සිත් වෙලා යාඥා කරන කලියද ඔබ වහන්සේ සුවය නිදහස් කරන්ට යනවා. එම නිසා පියාණනි මේ මොහොතේ එක්සිත් වෙලා ඉන්න සෑම දරුවෙක් ඔබ වහන්සේගේ නිර්මල හස්තයට බාර කරමින් අපි යාඥා කරනවා අද දවසේ ඔබ වහන්සේගේ වචනේ උදෙසා විශේෂයෙන්ම ඔබ වහන්සේගේ ඒ දේවදාසය ඔබ වහන්සේගේ ලෙන් මුද්‍රා කරලා අපි එක්සිත් වෙලා යාඥා කරනවා. දෙවියන් වහන්සේ ඒ ඉන්දිර පවුල නිසා ස්තුතිවන්ත වෙනවා. ඔහුගේ පිපාසය නිසා ස්තුතියි. ඒ වගේ මේ පවුල බාර කරලා අපි යාඥා කරනවා උන්න නිරෝගී සුවයෙන් තබලා ඔබ වහන්සේගේ මේ අවසාන කාලේ ඔබ වහන්සේගේ පණිවිඩයේ මුදාහරින්න උන්න පාවිච්චි කරපු නිසා ස්තුතියි. දෙවියන් වහන්සේ එම නිසා ඒ පවුල විශේෂම ඔබ වහන්සේගේ නිර්මල හස්තයට බාර කරමින් ඔබ වහන්සේගේ රැකවරණයේද ආශිර්වාදයේද ඔබ වහන්සේ නිදහස් කරන මැනම කියලා අපි එක්සිත් වෙලා යාඥා කරනවා. උන්ට මඟ පෙන්වන්න අද දවසේ මේ වචනය ඔබ වහන්සේගෙන් එන වචනේ ඔහුගේ තොලකට දීව ස්පර්ශ කරලා අද දවසේ මේ වචනේ නිදහස් කරන පිණිස මේ හැම කෙනෙක්ටම අද දවසේ ඔවුන්ගේ ආත්මික தත්ත්වය ඊටමත් උසස් කොට උසස් තත්ත්වයකට ගෙනියන පිණිස ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්ට මඟ පෙන්වන්නට කියලා බාර කරනවා. දෙවියන් වහන්සේ ඒ වගේම ඔවුන්ගේ පවුල්ද පරම්පරාද හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරමින් අපිට බාර කරමින් යාඥා කරනවා. අද දවසේ ඔබ වහන්සේ සෝදානම් කරපු මන්නාව අපට ලැබිලා අපගේ ජීවිතවලට අදාළ කරගෙන ඒ ආත්මික වර්ධනය උදෙසා ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන්නට කියලා බාර කරනවා. යේසුස් වහන්සේගේම නාමයෙන්. යේසුස් වහන්සේගේම නාමයෙන්. යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමේන් ආමේන් ආමේන්. ආමේන්. මේ මම හුඟක් විශ්වාස කරනවා අපි එන්නේ මේ ලෝකේ වෙන දේවල් දිහා බලනකොට අපි හුඟක් අන්තිම කාලයට කිට් වෙනවා කියලා මට හිතෙනවා. ඒ කියන්නේ ඒ තරමට දේවල් ලෝකේ වෙනවා. පාස්ටර් පැට්‍රික් කිව්වා වගේ සමහර දේවල් අපිට කතා කරන්න පුළුවන්, සමහර දේවල් කතා කරන්න බෑ. ඒ වුණාට අපි මම හුඟක් කාලෙ කියනවා අපිට අපේ හරි නිවුස් අපේ ප්‍රවෘත්ති එන්නේ BBC එකකින්වත් CNN එකකින්වත් නෙමෙයි, Holy Spirit එකෙන්. මොකද බයිබලයේ කියනවා අන්තිම කාලේදී ආත්මයන් වහන්සේ කියන වචනයට ප්‍රභාවට කියන හැමකන් දෙන්න කියලා. ඒ වගේම බයිබලයේ කියලා තියෙනවා මාගේ ස්වභාව ගොඩනගනවා ඊට විරුද්ධව පාතාලයේ දොරටුවට නැගී සිටින්න බෑ කියලා. නමුත් අද වෙනකන් අපි දුර්වල පැත්තේ ඉඳලා තියෙන්නේ. අපි හරියට හොඳ පෝෂ් කාර් එකක් තියෙනවා. ඒ වුණාට ඒක අපි ගීතිකාවක තියෙන වැටි අපි යනවා කියලා අපි ඒ විදිහට ගිහලා තියෙන්නේ. අපි හුඟක් ඒ කියන හොයලා බලනකොට ඒ පොඩි කාරණා හින්දා තමයි අපි ඒ දුර්වල තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. සමහර විට කම්පියුටර් එක බලමුකෝ වැඩ කරන්නේ මේ ස්ටාර්ට් වෙන්නේ ඔක්කොම කරනකොට අපි ටෙක්නිෂියන්ස් කතා කරන්න කියලා හදනවා. බලනකොට ප්ලග් එක හරියට ගහලා නැහැ. පොඩි දෙයක් ඒක කරුවේ පස්සේ කම්පියුටර් එක ආයෙත් හොඳට වැඩ කරන්න පටන් ගන්නවා. ඒකින්ද අපි ඒ පොඩි දේවල් අපිට ඒක සමහරවිට පේන්නේ නැහැ. ඉන්ෆින් කියන ඔබ්වියස්. අපි ඒතර හොයලා බලන්නේ නැහැ. මොකද අපි අවුරුදු ගණනාවක් තිස්සේ අපි කරපු විදියට අපි දිගටම කරගෙන යනවා මිසක් අර පොඩි දේ දැන් පොඩි ස්පාර්ක් ප්ලග් එකක් ගැලවිලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොඩි වයර් එකක් ඩිස්කනෙක්ට් වෙලා පුළුවන්. ඒක කරපැහැටිය අපිට පුළුවන් ඒක ආයෙත් ඒ දීලා තියෙන ඒ හදපු කම්පැනි එකෙන් කියලා තියෙනවා මේ වාහනේට එහෙම නැත්නම් මේ බාණ්ඩෙට මේ විදිහට perform කරන්න පුළුවන් කියලා ඒ தත්ත්වයට අපිට ගේන්න පුළුවන්. මොකද බයිබලයේ අපිට කියලා තියෙන හැටියට අද අපිට වෙනවනම් අපිට පුළුවන් මුළු ලෝකෙටම සහනයක් ගේන්න දෙවියන් වහන්සේගේ ස්වභාව තුළින්. ඉතින් අපි ගිය සුමානේ බැලුවා කොහොමද දිවීම අන්තිම දක්වා දුවන්නේ කියලා. දැන් මම පින්තූරයක් ගන්න හැදුවා ඒක මට වෙලා තිබුණේ ඒක වෙලාවට රේස් එකක් පටන් ගන්නකොට 50ක් 100ක් ඉන්න පුළුවන් 200ක් ඉන්න පුළුවන් ඒකේ. නමුත් අපි අන්තිමට ගිහිල්ලා බලනකොට රේස් එකේ ඉවර වෙන්නේ එක්කෙනෙක් දෙන්නයි. එහාට ගිඩියන්ගේ ආමි එක වගේ 32000කින් පටන් ගත්තා 300කින් ඉවර වුණා. ඒ වගේම අපිට අවශ්‍ය දැනුම සහ ක්‍රියාව එකට යන එකයි. right කවදාකවත් කිසි කෙනෙක් දැනුමට පඩි ගෙවන්නේ නැහැ. නමුත්
අපිට වැටුපක් ලැබෙන්නේ අපි දැනුම තුලින් කරන දෙයට. ලොකු ෆැක්ටරි එක වැඩ කරන ෆෝමන් කෙනෙක් වටිනවා ආචාර්ය උපාධි බොහොමයක් ලබා ගත්ත වැඩ කරන්නේ නැති එක්කෙනෙකුට වගේ. ඉතින් පළවෙනි කොරින්ති 9:24 සිට 25 දක්වා කියනවා දුවන ස්ථානයේ සියල්ලන්ම දුවන නමුත් තෑග්ග ලැබෙන්නේ තෑග්ග ලබන්නේ එක්කෙනෙක් බව නොදනිමුද? Yeah. එසේම නුඹලාත් ලබා ගන්නා පිණිස දුවන්න. දිනන පිණිස වීර්ය කරන්නා වූ සියල්ලෝම සියල්ලෙහි පමඩ දැන හැසිරෙති. ඔවුන් එසේ කරන්නේ දිරන්නා වූ උතුම්ක් ලබා ගන්න පිණිසය. අපමණයි නොදිරන එකක් ලබා ගන්නා පිණිසය. දැන් අපි දන්නවා දිනන මිනිසෙක් දින මේ ඇත්ලීට් එකකට මේ මලල ක්‍රීඩාවකට පුහුණු කරන එක්කෙනෙකුට අපි හිතමු ඔලිම්පික්ස් වල මලල ක්‍රීඩාවකට පුහුණු කරන එක්කෙනෙක්ව එයා දැඩි ලෙස නියමනාව පුහුණුවට වෙන්න ඕනේ. හරි හයි ඩිසිප්ලින් තියෙන්න ඕනේ. අර ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. උදේ පාන්දර 5ට නැගිටලා මේ දේ කන්න ඕනේ. යාගෙන කන කෑම මොනවද? ඒක ඔක්කොම හරි විදියට ඩිසිප්ලින් කරන්න ඕනේ. හරි මහන්සියලා වැඩ කරන්න ඕනේ. එහෙම කරපු එක්කිනාට තමයි කවදා හරි රන් පදක්කමක් අඩු ගන්න එක පදක්කමක් වගේ ලබා ගන්න පුළුවන් ඔලිම්පික් එකේ. අපි ගිහිලා කතා කළොත් මේ මිනිස්සයාට සාර්ථක ඕනෙම මිනිස්සෙක් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, මල්ල ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, මොනම ක්‍රීඩකයෙක් හරි අපි ගිහිලා කතා කළොත් ඔය දර්ශනය ලැබුණ දවසේ ඉඳන් අද වෙනකම් ඔකට පුහුණුනේ කොහොමද කියලා අපිට පේනවා. එයා හරි නියාමනය කරන ලද පුහුණු වැඩසටහනකින් ගිහිලා තියෙනවා කියලා. නමුත් ඒ ඔක්කොම කළා. තමයි දොස්තර කෙනෙක් වෙන්න පුළුවන්, සමහර රන් ඔලිම්පික් එක රන් පදක්කමක් දිනන කෙනෙක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමු එයා හුඟක් හොඳ නම් ඊළඟ ඔලිම්පික්ස් එකේ රන් පදක්කමක් දිනන්න පුළුවන්. නමුත් ඒක తాවකාලිකයි. මේ ලෝකෙන් අපිට දෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ අපිට දෙන හැම ආශිර්වාදයක්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. මේ ලෝකයේ දේවල් දෙවියන් වහන්සේ ආශිර්වාද කරලා තිනවා. ඒකත් ඉන්නේ දෙවියන් වහන්සේගෙන්. නමුත් ඒ ආශිර්වාදය తాවකාලිකයි සදාකාල ජීවිතයට වඩා. ඉතින් අපි තිස්සෙම බලන්න ඕනේ කොහොමද මට දෙවියන් වහන්සේ මේ ලෝකේ දීලා තියෙන ආශිර්වාදය ඒක ස්වර්ග රාජ්‍යයට බලපවත්නා වූ ආශිර්වාදයක් ලෙස කරගන්නේ කොහොමද කියලා මම කිය සමාන කිව්වා. දැන් දොස්තර කෙනෙක් ඉන්නවනේ එයාට පුළුවන් එයා ඒ දොස්තර වැඩේ කරන ගමන් ලෙඩුන්ට සුව කරන්න බැරි ලෙඩුන්ට එයා යාඥා කළා. ඒ යාඥාව තුළින් දෙවියන් වහන්සේගේ ප්‍රශංසා කළා. ඒ සාක්ෂිකාරයෙක් වෙන්න ඒ ස්ථානයේ ගිහලා ස්වර්ග රාජ්‍යයට යාට පුළුවන් යාගේ දොස්තරකම තුළින් එකතු කරන්න. නමුත් මේ දේ කරන්න අපි දන්නවා අපි වර්ධනය වෙන්න ඕනේ. අපි හැමදාම දිනෙන් දින ශක්තියට යන්න ඕනේ. උසස් වීමට යන්න ඕනේ. ඉදිරියට යන්න ඕනේ. අපි කරන හැම ක්‍රියාවෙම අපි ඉදිරියට යන්න ඕනේ. දොස්තර කෙනෙක් වුණත් ඊට පස්සේ එයා තවත් ඉගෙන ගන්නවා. තව අත්දැකීම් ළඟනවා. එතකොට මේ තව විභාග කරනවා. ඒ කළා ශක්තියට යන්න ඕනේ. ඒ වගේ අපි යේසුස් වහන්සේ තුළට ආපුවම අපි එන්නේ කුඩා දරුවෙක් හැටියට. ඊට පස්සේ අපි ශක්තියට යන්න ඕනේ. සමහර විට ඒ ශක්තියට යනකොට හර ගොඩනගනවා වගේ ඒකට අත්තිවාරමක් තියෙනවා. අපි කවුරුත් අත්තිවාරමේ නිදාගත්තේ නැහැ. අපි ඔක්කොමලම නිදාගත්තේ බිල්ඩින් එක. නේද? කොච්චර සල්ලි වේදන් කළා හරි අත්තිවාරමක් හැදුවොත් ඒ අත්තිවාරම උඩ ගොඩනැගිල්ලක් හදන නැත්නම් ඒ අත්තිවාරම වටිනාකමක් නැහැ. ඒ වගේම ගොඩනැගිල්ලේ ප්‍රමාණය හැටියට තමයි අත්තිවාරම ශක්තිමත් වෙ යුත්තේ. දෙවියන් වහන්සේ අපිට කියලා තියෙන්නේ උන්වහන්සේ සමග රජ කිරීමට උසස් වීම දක්වා එන්න කියලා. අපිට කැරවලා තියෙන්නේ මේ ලෝකයේ සූදානම් වෙන්න කියලා යේසුස් වහන්සේ සමග රජ කිරීම උසස් ස්ථානයකට එන්න කියලා. යේසුස් වහන්සේගේ ආසාව උන්වහන්සේ යෝහන් 14:12 කියනවා නුඹලා මා කරන දේ පමණක් නොව ඒට වඩා දේවල් කරනවට දෙවියන් වහන්සේ කැමතියි. ඒකට ඉඳ අපි එපමණ උසට යන්න ඕන නම් දෙවියන් වහන්සේ තුළ එපමණ උසට යන්න කියලා උන්වහන්සේ අපිට කැඳවලා තියෙනවා නම්
ඒ කැඳවීම උන්වහන්සේට සන්තෝෂයක් නම් මම දන්නවා අපේ දරුවෝ අපිට ඉතින් හොඳ රස්සාවක් කරනවා. ඉතින් ඒකින්ද මම ඊර්ෂ්‍යා නැහැ, මම සන්තෝෂයි. ඒ වගේ අපි පියාණන් වහන්සේ කියනවා අපිටත් පුළුවන් තරම් ඉහළට එන්න කියලා. නමුත් ඉහළට යන්න අපි හොඳට බලා ගන්න ඕනේ අපේ අත්විවරම ශක්තිමත්ව තියාගන්න. නැත්නම් එහෙම හරියට wise man build his house පර්වතයේ මැද පර්වතයේ උඩ අපි පර්වතයේ නැමැති යේසුස් වහන්සේ නැමැති පර්වත මත තමයි අපි ගොඩනැගිලි යුත්තේ. අද මම මේ බොහොම සරල පණිවිඩයක්, නමුත් ඒක මට ඒක ඇස්සැරීමක් වුණා. ඒක eye opener. මට ඇස්සැරීමක් වුණා ඒක. මොකද මම නිතරම සොයනවා ඇයි ස්වාමිනේ අපිට පාපයට විරුද්ධව නැගී සිටින්න බැරි? ඇයි ස්වාමිනේ ඕස්ට්‍රේලියාවේ මේ හුඟක් රටවල් වල පාපේ සාම රජ කරන්නේ? ඇයි ස්වාමිනේ සුද්ධවන්තකම මේ දේශ වලට ගේන්න බැරි? වහන්සේගේ වචනේ කියනවා නම් වහන්සේගේ ස්වභාව ගොඩ නැගුවට ඒට විරුද්ධව පාතාලේ දුරට නැගී සිටින්න බෑ කියලා. ඒක බයිබලයේ තියෙන පරණ කතන්දරයක් නෙමෙයි. ඒක සත්‍ය කතාවක්. ඒට අවශ්‍ය සියලු දේම දෙවියන් වහන්සේ දීලා තියෙනවා. මම කොහොමද ඒක ස්වාමිනේ ඒක බයිබලෙන් එළියට අරගෙන මගේ ජීවිතයට ඇතුළත් කළා, මගේ ජීවිතය තුළින් ඒ දීලා තියෙන පොරොන්දු දෙන දේශ වලට සුවය කොහේද ගේන්නේ කියලා. right? ඉතින් මම ඒකට බැලුවේ හේබ්‍රු 5:12 සිට 6:3 දක්වා. හේබ්‍රු 5:12 සිට 6:3 දක්වා. අපි ඉස්සෙල්ලාම හේබ්‍රු 5 කියවලා බලමු. මක්නිසාද කාලය ප්‍රකාරයට නුඹලා ගුරුවරයෝව සිටින්ට යුතුව තිබියදී දෙවියන් වහන්සේගේ වාක්‍යවල් මුල් ගුරුකම් නැවත යමකු විසින් නුඹලාට උගන්වන්නට ඕනෑව තිබේ. නුඹලා ඝන ආහාර නොව කිරි ඕනෑ කරන අයව සිටින්නෝය. ඉතින් කිරි බොන සෑම දෙනාම ලදරුවන් බැවින් ඔහු ධර්මිෂ්ඨකමේ වචනය ගැන අසමර්ථව සිටිති. නමුත් දැඩි ආහාර ඕනෑ වන්නේ යහපත සහ අයහපත විමසා බලන්ට පියවාහාරෙන් පුහුණු වූ ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ වූ තැනැත්තන්ටය. දැන් මේක කියන්නේ අපේ ක්‍රිස්තියානි ජීවිතේ පටන්ගත් වෙලාව. ඒ පටන්ගත් වෙලාවේ යම් කිසි පළුද්දක් වුණොත් ඊට පස්සේ ඒක දිගටම බලපානවා. සමහර විට අපි ලොකු ස්වභාවික නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් මේ අර පටන් ගැත්මේ දේ හරියට පිරිසිදු කිරීම අපි අපි පෝෂණය කරන්නේ නැතුව ඉදිරියට ආවනම් සමහර විට අපිට නැවතත් ඒ දේ හැරිලා බලන්න වෙනවා. කියනවා මක්සද කාලේ ප්‍රකාරයට. දැන් මම පස්සේ පෙන්නන්නම් ගෝලයන්ව යේසුස් වහන්සේ පුහුණු කළේ අවුරුදු කීයද? 3යි. මුළු ලෝකෙම හැලෙව්වා. ඒ සාක්ෂිය ක්‍රියාපොතේ තියෙනවා. ඊට පස්සේ අපි එන්නේ අපි ඒක දුර්වල වෙන්න පටන් ගත්තා. දැන් අපි නැවතත් හැරලා බලමු මොකද යේසුස් වහන්සේගේ නැවත ඊම ළඟයි. උන්වහන්සේ එන විට උන්වහන්සේ එන්නේ උන්වහන්සේට මනාලියක් සොයාගෙන. උන්වහන්සේ එන්නේ උන්වහන්සේ සමග රජ කරන අය සොයාගෙන. ඉතින් දැන් අපි බලමු මේ වචනේ කඩලා මම වැඩියෙන් යන්න ඕනේ 6:1 මේක ඉන්ට්‍රොඩක්ෂන් කියන්නේ හැඳින්වීමක් හැටියට කරන්න. හැඳින්වීමක් හැටියට කියන්න. දැන් මේක කියනවා මේ කාලේට නුඹලා ගුරුවරයෝව සිටිය යුතුයි. ගුරුවරයෝ කියන වචනේ එන්නේ ඩිඩාකලොස් කියලා වචනෙන්. ඒ කියන්නේ කවුරු හරි දෙවියන් වහන්සේගේ කාරණා උගන්වන මිනිස්සෙක්. මම ගියසුමානෙත් කිව්වා මොන වෘත්තියට මාව කැඳවලා තිබුණත් මම බයිබලය දැනගන්න ඕනේ. මම දෙවියන් වහන්සේගේ වචනය ගැන ක්‍රියා කරන්න පටන් ගත්තේ ගණකාධිකාරියෙක් හැටියට වැඩ කරන කාලේ. මේ 2006 තමයි මම මේ දේව සේවිත කියලා ආවේ. 1988 ඉඳලා 2006 වෙනකන් මේ ගණකාධිකාරියෙක් කරන ගමන් මම මිෂන් වැඩ කළා, ලයිෆ් ගෲප්ස් කළා, ඒව කළා. ඒ කියන්නේ අපි දෙවියන් වහන්සේ කියන උන්වහන්සේ තුළට ආවෙන් පස්සේ මොනම වෘත්තිය කළත් අපිට දෙවියන් වහන්සේගේ වචනේ දැනගන්න ඕනේ. අපි ඒ වචනේ උගන්වන පමණක් නෙවෙයි. ඒ වචනේ අපිට බෙදන්න පුළුවන් වෙන්න ඕනේ හොඳ දේ මොකද්ද, නරක දේ මොකද්ද කියලා. ඒ විතර නෙමෙයි. ඒක කියනවා ඒකට උදාහරණයකට දීලා තියෙනවා යෝහන් බෞතිස්ට.
එහෙම නැත්නම් යේසුස් වහන්සේ, එහෙම නැත්නම් පවුල්තුමා, ඒගොල්ලෝ ආපම ටීචර්ස්ලා, ඒගොල්ලෝ ආපම ගුරුවරු. අපි උන්වහන්සේ කියනවා ඊට පස්සේ කියනවා නුඹලාට දෙවියන් වහන්සේගේ වාක්‍යවල මුල් ගුරුකම් නැවත යමක විසින් නුඹලාට උගන්වන්න ඕනේ. අපි ලොකු දේවල් කරන්න ගිහිල්ලා තියෙනවා. නමුත් අපි අර බේසික් ව්‍යාකූල වාක්‍යවල මුල් ගුරුකම් අපිට නැවතත් කියන දෙවියන් වහන්සේ ඇවිල්ලා කියනවා නුඹලාට ඒව නැවතත් මතක් කරන්න ඕනේ කියලා. ඊට පස්සේ මේ ලොකු කෑම එකක් බෙදලා තිනවා. ඊට පස්සේ කියනවා නෑ වැය ලෑස්ති නෑ මේ කෑම කන්න කියලා එක අරගෙන ගිහිල්ලා ගෙනල්ලා කිරි බෝතලයක් අපේ ඉස්සරහ අපිට තියෙනවා. නුඹ ඝන ආහාරව නොව කිරි ඕනෑ කර තිබේ කියලා තියෙනවා. මේ වෙනකොට නුඹ පිළිසිඳු නුඹ ලෑස්ති වෙලා ඉන්න ඕනේ ඝන ආහාර කන්න. නමුත් නුඹ තාමත් කිරි බොන ලවෙක් වගේ හැසිරෙන්න කියලා තියෙනවා. අපි දැන්න ක්‍රිස්තියානි කාරයෙක් නම නැවත උපාධිය ලැබුවා. එදා ඉඳලා අපිව තියෙන්න ඕනේ ආඛණ්ඩව ප්‍රගතියක්. ඒ කියන්නේ continued progress එකක් තියෙන්න ඕනේ. ආඛණ්ඩව තියෙන්න ඕනේ ප්‍රගතියක් ඉස්සරහට යන්න. සුද්ධකමින් සුද්ධකමට. යේසුස් වහන්සේ මෙන් වීමෙන් යේසුස් වහන්සේ වීමට. මේ ලොකු දේවල් කරන්න ඉස්සෙල්ලා අපේ චරිතය එන්න යේසුස් වහන්සේගේ චරිතයට අපි ගැඹුරට යන්න ඕනේ. අන්තිම දක්වා ඒ වෙතට යන්න ඕනේ. අපිට හුඟක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. පවුල් වගේ චරිතයකින්. ඒකට පවුල් විතරක් නෙමෙයි. දැන් පවුල්ගේ චරිතය බයිබලයේ විස්තර කරලා තියෙනවා. ඒක නිසා අපිට හොයාගන්න පුළුවන් බයිබල් පද එයාගේ ජීවිතේ කොහොමද ගියේ කියලා බලන්න. නමුත් අපි ඒ පවුල්ගේ හොඳ උදාහරණයක් ගන්න පුළුවන්. පවුල් අපි තමයි යටහත් මිනිස්සෙක්. දැනුම හරියට තිබුණා. නමුත් හරිම යටහත් මිනිස්සෙක්. එයා එක සැරයක් පෝල් මාක් සමග පොඩි ඩිස්ඇග්‍රීමන්ට් එකකට ආවා. ඇවිල්ලා පොඩි අමනාපයකට ආවා. ඒ ඇවිල්ලා ඊට පස්සේ පෝල් මාක් හැරුණා. එයාගේ දුර්වලකම ජයගත්තා. ජයගත්තම ජයගත්තා. ඒ පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි පවුල්තුමා මැරෙන්න කිට්ටු වෙලත් මැරෙන්න ඔන්න මෙන්න තියලත් එයා තාමත් ඉගෙන ගන්නවා. එයා අනිත් අයට උගන්වනවා. දෙවෙනි තිමෝති ලිව්වේ පවුල් මැරෙන්න ඔන්න වෙන්න තියලා කිට්ටු කළා. එයාව දැන් හිරේ දාලා තියෙනවා. දැන් අපි මරණ දණ්ඩනයට කාවල දැම්මෙන් පස්සේ සමහර මාසයක් විතර එයා හිරේ ඉන්නවා මරණ දණ්ඩනය දෙන්න ඉස්සලා. ඒ මරණ දණ්ඩනය දෙනකන් බලන් ඉන්න ගමන් පවුල්තුමා තාමත් ඉගෙන ගන්නවා. අනිත් අයට උගන්වනවා. යාගේ යටහත්කම පෙන්වනවා. දෙවෙනි තිමෝති 4:11-13. දැන් මම මේවා කියන්නේ මේ පවුල්ගේ හොඳ කියන්න නෙමෙයි. අහන්න මගේ තුල ඒ විදිහේ චරිත තියෙනවද කියලා. මොකද මේ චරිත නැත්තම් දෙවියන් වහන්සේ කියනවා මට වැයේ කෑම එක අරගෙන මට කිරි එකක් දෙන්න වෙන්නේ කියලා. 11:13 ලූක් පමණ මා සමග සිටි. මාක් නුඹ කැටුව කදවාගෙන එන්න. මාක් එක ටිකක් අමනාපුණා. දැන් දැනගත්ත මාක් හැරුණයි කියලා. අනේ අර මාක්ට එන්න කියනවා. මක්සද සේවය ගැන ඔහු මට ප්‍රයෝජනයක්. මේ සේවය සම්බන්ධ තමයි මාකින් අයක්නේ. දැන් මාගේ චරිතය වෙනස් වුණාම දැන් පවුල් මාක්ට හරි ආදරේ. ඊට පස්සේ කියනවා තුකිස් එපීසියට ඇවීමේ. ත්‍රෝවසි කාපස් ළඟ මා තබා සලුවද. දැන් ලියුමේ කියනවා අර මම එක තැනක සලුවක් තියලා ඒක අරගෙන පොත්ද මේ මැරෙන්න ඉන්න මිනිහට මොකටද පොත්? ප්‍රධාන කොට සාම්පොද්ද නුඹ එන විට ගෙනෙන්න. ඒට පද 3-4කට ඉස්සෙල්ලා දෙවෙනි තිමෝති 4:6 සිට 7 දක්වා යා කියනවා දැන් මම දැන් ලෑස්ති මැරෙන්න මගේ මරණ දණ්ඩේ තීරණය කළා තියෙන්නේ. මම දැන් මරණ දණ්ඩේ එනකන් ඉන්නේ කියලා. ඊට පද 4-5කට පස්සේ පවුල් කියනවා යාගේ පොත් ගෙන්න කියලා. ඒ කියන්නේ මොකද? මම අන්තිම මොහොත දක්වා දෙවියන් වහන්සේ තුන මට වර්ධනය වෙන්න තියෙනවා. අන්තිම මොහොත දක්වා දෙවියන් වහන්සේගේ නාමයෙන් මට සේවය කරන්න තියෙනවා. මේ තමයි කිරි වලින් ජයගත්තු මිනිසෙක්. අපිට අර මාර්ග ගැන කතන්දරේ තිබුණේ ක්‍රියාපොතේ 15:36 සිට 40 දක්වා. ඕකේ. මම මතකයි දැන් අවුරුදු 10කට පමණ කලින් මේ
about 10 years ago. දහය පමණ කලින් ලංකාවට ගියා මේ ලංකාවේ ඉන්නකොට අපි වෙඩින් එකකට ගියා. ඒ ගියාම පාස්ටර් කෝල්ටන් හිටියා ඒ සර්විස් එකේ. ඊට පස්සේ අපි රිසෙප්ෂන් එකට ගියාම කෑම එන්න ටිකක් පරක් වුණා. පරක් වුණාම මම දැක්ක පාස්ටර් කෝල්ටන් ඉන්නවා ඉඳලා එයා මාව දුරදලා දැකලා මට කිව්වා එන්න මාළඟට එන්න කිව්වා කතා කරන්න. ඒ මොකද එයා දන්නවා පාස්ටර් කෝල්ටන් දේව සේවය කරන තව කෙනෙක් ලැබුණාම ඒ මිනිස්සයා ඒ මොහොතේ කෑම එනකනුත් දෙවියන් වහන්සේ ගැන කතා කරන්න ඕනේ. මිනිස්සු ගැන කතා කරන්න ඕනේ. මිනිස්සු ගැන කතා කරන්න. ඒ වාගේ අපි ලෑස්ති වෙන්න ඕනේ. අපිට හරි අත්විඳීමක් දැම්මනම් අපි කවදාක්වත් මිනිස්සෙක අතාරින්න හිතන්නේ නැහැ. මොනම ප්‍රශ්නයක් ආවත් අපි මිනිස්සෙක අතාරින්න හිතන්නේ නැහැ. අන්තිම දක්වා දුවනවා. දැන් අපි වෙඩින්ග්ස් වලට යනකොට මේ මගුල් ගැල් වලට යනකොට ඒ රිසෙප්ෂන් එකට යනකොට මේස ඔක්කොම arrange කරලා ඒවල අපේ නම් දාලා තියෙනවා. දැන් සීටිං arrangement එකේ ඇතුළට යනකොට බෝඩ් එකේ තියෙනවා මගේ තියෙන මොන මේසෙද කියලා ඊට පස්සේ නම් දාලා තියෙනවා. මම අවංකයෙන්ම කියන්නේ මම හැම සැරේම ඔය විදිහේ වෙඩින් එකකට යනකොට මම කියනවා ස්වාමිනී මාව රිටයර් වෙච්ච පාස්ටර් කෙනෙක් ගාව ඉඳන් දෙපයි කියලා. රිටයර් වෙච්ච පාස්ටර් කෙනෙක් ගාව. අපිට අන්තිම දක්වා කරන්න තියෙනවා. මේ කිරි දාලා හොඳ ශක්තිමත් වෙන ඒ කිරි තමයි අත්විවරම. අපි පොඩ්ඩක් කාලේ තමයි අත්විවරම. ඒ අත්විවරම හොඳට දාපුවම අපිට තියෙනවා කාර්යයක් කරන්න. අපිට රිටයර් වෙන්න බෑ. වැත් දන්නවද අපි රිටයර් වෙන්න තව අවුරුදු 10කට වැඩි කල් තියෙනවා කියන්නේ. අපිට තව අවුරුදු 10කට වැඩි කල් තියෙනවා රිටයර් වෙන්න. ඒ මොකද දන්නවද? දැන් අපි මෙතනින් යන්නේ කොහෙටද? අපි යන්නේ දශ වර්ෂයේද මිලේනියම් එකට. අවුරුදු 10ක යේසුස් වහන්සේගේ මේ ලෝකේ රජ කිරීමට යන්නේ. එතනට ගියාම අපිට හරියට වැඩ තියෙනවා. සමහර අයට ගම් 10ක් දෙනවා කියලා තියෙනවා, සමහර ගම් 5ක් දෙනවා කියලා තියෙනවා, සමහර මුළු රටවල් වලම රජ කරනවා කියලා කියනවා. දැන් මුළු රටකම රජ කෙනෙක් නම් කොච්චර වැඩ තියෙනවද? ඒකින්ද අද පුරුදු වෙන්න ඕනේ. අපි අත්විවරම දාගන්න ඕනේ. මේ අත්විවරම අවුරුදු 10කට පස්සෙත් හෙලවෙන්නේ නැහැ. අවුරුදු 10කට පස්සෙත් හෙලවෙන්නේ නැති අත්විවරමක් අපි පොඩි කාලේ දාගන්න ඕනේ. දැන් මම පස්සේ බලන්න යනවා මේක අත්විවරමට අවශ්‍ය මොනවද කියලා. දැන් ඉතින් ලූක් පොතේ 19 11 සිට 27 කියනවා සමහර අයට ගම් 5ක් දෙනවා, සමහර අයට ගම් 10ක් දෙනවා කියලා. ඒකින්ද රිටයර් වෙන එක අපේ අත්විවරම කැඩෙන්නේ නැහැ කවදාවත්. ශක්තියෙන් දාගන්න ඕනේ. දෙවෙනි තිමෝති 2:12 කියනවා අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජ කරන්නෙමුය. අපි උන්වහන්සේ නාඳුනයි කියමු නම් උන්වහන්සේ නුඹලා නාඳුනමි කියනසේක. කියනවා අපි ඉවසමු නම් උන්වහන්සේ සමග රජ කරන්නෙමුය. අප මේ ලෝකේ ජීවත් වෙන හැටියට තමයි උන්වහන්සේ අපිට උන්වහන්සේගේ දශ වර්ෂයේදී දෙන තනතුර තියෙන්නේ. කියනවා අපි ඉවසමු නම්. ඉවසම කියන්නේ මොකද්ද? නිර්භීතව සහ සංසුන්ව ඉවසන එක. නිර්භීතව සහ සංසුන්ව අපි ඉවසගෙන යන්න ඕනේ. අපිට ප්‍රශ්න එනකොට අපිට මිනිස්සු අරියාද කරනකොට අපි හෙලවෙන්නේ නැහැ. අපිට විරුද්ධව එක කතා කියනකොට අපි හෙලවෙන්නේ නැහැ. අපි අත්විවරම හොඳයි. මේ මොකද දන්නවද? මේ අත්විවරම තව අවුරුදු 10කට වැඩි තියෙන්න ඕනේ. ඒකින්ද අත්විවරම හොඳට දාගන්න. අත්විවරම හොඳට දාගන්න ඕනේ. දාගන්න ඕනේ. දැන් මම උදාහරණයක් කියන්න අපි දැන් අපේ මේ ඔස්ට්‍රේලියාව වල සෑහෙන ප්‍රශ්න තුලින් යනවා. මේ කොවිඩ් එක හින්දායි තව ප්‍රශ්න හින්දා යනවා. ඉතින් දැන් අපි කල්පනා කරනවා අපේ ඩෝනට් කල්පනා කරනවා මේ සර්ජරි එක විකුණලා අපි කොහෙද දුර තැනකට යන්න කියලා. ඒක ලොකු ප්‍රශ්න ලොකු මේ තීරණ ගන්න. ඒ තීරණ ගන්න වෙලාවේදී අපේ මුණුපුරු තුන් දෙනාට ඒක ගාණක්වත් නැහැ. එක්කෙනෙකුට වයස අවුරුද්දයි, අනිත් එක්කෙනෙකුට වයස අවුරුදු 5යි, අනිත් එක්කෙනෙකුට අවුරුදු 7යි. ඒකට තේරෙන්නේ ආර්ථිකේ මොනවද වෙන්නේ, රටේ මොනවද වෙන්නේ, තව මොනවද තියෙන ප්‍රශ්න ඒව තේරෙන්නේ නැහැ. තේරෙනවද? අද හුඟක් වෙලාවට අපි ක්‍රිස්තියානිකාරයෝ වෙලා
අපිට මේ ලෝකයේ දේවල් වෙන අපිට අවබෝධයක් නැහැ. අපි දෙවියන් වහන්සේ සමග ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ තියෙන ප්‍රශ්නේ අපේ ප්‍රශ්න වෙන්න ඕනේ. අපේ ගෙදර පොඩි දේවල් විතරක් නෙමෙයි. ඒකින්ද මේකට හේතුව අපි අර අත්විවරම මේ පොඩි අත්විවරමක් දාලා තියෙන ඒකින්ද අපි වැඩි උඩට ගිහිල්ලා නැහැ. අත්විවරම ඉතාමත්ම අවශ්‍ය දෙයක්. right අපිව මම කිව්වේ මේක දැන් අපිම අද ලෝකේ වෙන එන දේවල් අපිට ස්ත්‍රියවල වෙන ප්‍රශ්නේ ගැන සිරියවල වෙන ප්‍රශ්නේ ගැන අපිට වගකීමක් තියෙනවද? එතකොට ඇමරිකාව වෙන දෙන ප්‍රශ්න ගැන අපිට වගකීමක් තියෙනවද? ඊශ්‍රායල් වෙන ප්‍රශ්න ගැන අපිට වගකීමක් තියෙනවද? ඕස්ට්‍රේලියාවේ ලංකාවේ වෙන ප්‍රශ්න ගැන අපිට වගකීමක් තියෙනවද? අපිට වගකීම අපි යේසුස් වහන්සේ සමග ඉඳගෙන ඉන්නවා නම් අපි අත්විවරම හරියට දැම්ම නම් එහෙනම් අද දෙක ලොකු බිල්ඩින්ගක් කරලා අපි යේසුස් වහන්සේ සමග ඉඳගෙන ඉන්නේ. යේසුස් වහන්සේ කිව්ව ලූක් 2:49 මම මාගේ පියාගේ ව්‍යාපාර ගැන කාර්ය බහුල විය යුතුයි කියලා. ඉතින් අපි අත්විවරම හරියට දැම්ම නම් දැන් අවුරුදු ක්‍රිස්තියානි කාලේ අවුරුදු 10ක් වෙනවා නම් අද එහෙනම් අප ගෝඩ් එක්ක දෙවියන් වහන්සේ සමග මේ ලෝකයේ ප්‍රශ්න විසඳන්න අපි සම්බන්ධ වෙලා තියෙන්න ඕනේ. තේරෙනවද? ඉතින් ඒකින්ද අපිට එච්චර උඩ ගිහිල්ලා නැති අපි අත්විවරම හරියට දාගත්තේ නැති හින්දා මේ වෙලාව වෙනකොට අපි ගුරුවරයෙක් සිටිය යුතුයි. නමුත් අපි තාමත් කිරිබොන දරුවෝ වගේ හැසිරෙනවා කියලා තියෙනවා. මේ ක්‍රිස්තුස් වහන්සේ තුල මම ආබ්‍රහම්ගේ බීජය ගලාතේ 3:29. එතකොට එපීස 2:6-7 කියනවා මම යේසුස් වහන්සේ සමග ඉඳගෙන ඉන්නවා කියලා. I'm seated with Christ. right? එතකොට රෝම 4 කියනවා ආබ්‍රහම් මුළු ලෝකෙම උරුමකාරයි කියලා. එහෙනම් මම ක්‍රිස්තියානි කාලයක් වෙලා අවුරුදු 3කට වැඩි නම් මම ක්‍රිස්තියානි කාලයක් වෙලා අවුරුදු 4කට 5කට වැඩි නම් එහෙනම් මම දෙවියන් වහන්සේ සමග ඉඳගෙන වැඩ කරන කෙනෙක් වෙන්න ඕනේ. ක්‍රියාපොතේ 1:8 දෙවියන් වහන්සේ ඇවිල්ලා සුද්ධාත්මයන් වහන්සේ ගෝලයන්ව දුන්නම ඒගොල්ලන්ව පුහුණු කරලා තිබුණේ අවුරුදු 3යි. ඒගොල්ලන්ට කිව්වා මුළු ලෝකෙටම මම ඔයගන්ට වගකීම දෙනවා කියලා. ලෝකෙටම වගකීම දෙනවා කියලා. අපි හරි ආසයි. ස්වාමීනි වහන්සේ නැවන එනකොට අපි ඔසෝ ගන්න යනවා. ස්වාමීනි වහන්සේ සමග අපි රජ කරන්න යනවා. අපි ඒකට සූදානම්ද? ඒ සූදානම් වෙන්න සමහර විට අපි ඒ කියන්නේ හිතුවෙත් නැත්තම් ස්වාමීන් වහන්සේ මේ ලෝකේ තියෙන ප්‍රශ්න ඔබ වහන්සේගේ බෝඩ් රූම් එකේ ස්වර්ග රාජ්‍යයේ බෝඩ් රූම් එකේ තියෙන ප්‍රශ්න මම ඒකේ ප්‍රශ්න විසඳීමේ පංගුකාරයෙක් නෙමෙයි නම් ඒ කියන්නේ මගේ බිල්ඩින් එක ගිහිල්ලා නැහැ උස. ඒ බිල්ඩින් එක ගහන මේ ඇවිල්ලා බැලුවා අත්තිවරම් බලලා කිව්වා මේක එක තට්ටුවකට වැඩි ගහන්න බෑ කියලා. ඉතින් මේක එක තට්ටුවකට වැඩි ගහන්න බැරි නම් ඇයි මම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ සමග රජ කරන්න? ඇයි මම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේ සමග උන්වහන්සේගේ මනාලිය වෙන්න? ඇයි මම බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ මනාලිය එක්කගෙන යන වෙලාවට මාවත් එක්කගෙන යනවා කියලා? දැන් අපි අත්විවරම හරිනම් ස්වභාවයෙන්ම අපි ඉහළට යන්න ඕනේ. දැන් ක්‍රියාපොතේ ඒගොල්ලන්ට අත්විවරමක් දාලා කිව්වා නුඹලා මුළු ලෝකෙටම වචනේ ගෙනියන්න ඕනේ කියලා. ඒගොල්ලෝ අත්විවරමට හරිය දාගත්තේ නැත්නම් සමහර වෙලේ ජෙරුසලම් වලින් නවතී. ජෙරුසලමෙන් නැවතුණා නම් අද මම නරකාදීට යනවා, ඔය නරකාදීට යනවා, අපි ඔක්කොමම නරකාදීට යනවා. තේරෙනවද? ඒ වාගේ දෙවියන් වහන්සේ අද කියනවා අත්විවරම ශක්තිවත්ම දාගන්න කියලා. යෝහන් 4:34 කියනවා යේසුස් වහන්සේද මාගේ කෑම ඒක හරිනම් ඉංග්‍රීසියෙන් කියනවා නම් meat එහෙම නැත්නම් මගේ ඝන ආහාර මාගේ ඝන ආහාර නම් මා එව් තමන් වහන්සේගේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමයි. අද දෙවියන් වහන්සේ කැමැත්ත මොකද්ද? උන්වහන්සේ කියනවා මාගේ සෙනඟ මාගේ නාමයෙන් මාගේ සෙනඟ යටහත් වෙලා උන්ගේ පෞල් සමාවිල්ලා මට යාඥා කරනවා නම් මම දේශය සුව කරනවා කියලා. එහෙනම් මගේ කාර්යය මොකද්ද? දේශය සුව කරන එක. මම ඝන ආහාරය මම බොන්නේ මගේ අනුභව කරන්නේ ඝන ආහාර නම් එහෙනම් මේ රටේ ප්‍රශ්නෙට මම වගකීම ගන්න ඕනේ. මට ගන්න බැරි වෙලා තියෙන්නේ ඇයි?
යේසුස් කියනවා මගේ ඝන ආහාර නම් මාය උතනත් වාන්තේ කැමැත්ත කොට උන්වහන්සේගේ වැඩ ඉෂ්ට කිරීමයි කියලා. තේරෙනවද? ඉතින් මේ ෆුඩ් කියලා කියන්නේ මේ ඒකට කියන්නේ මේ විදිහේ කෑම. කිරි වෙනුවෙන්. හීබ්‍රු 5:14 කියනවා දැන් අපි මේ ඉන්නේ මේ හීබ්‍රු 5. නමුත් වැඩි ආහාර ඕනවන්නේ යහපත සහ අයහපත විමසා බලන්ට විවරයෙන් පුරුදු පුහුණු ඉන්ද්‍රියන් ඇති සම්පූර්ණ තැනට. ඒ කියන්නේ මොකද්ද? අපි බයිබලයේ කියවලා ඒක පුද්ගලික ඒක ප්‍රායෝගිකව ක්‍රියා කරන්න පුළුවන් අයට පමණයි ඝන ආහාර ගෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගේ වචනේ කියලා ඒක ප්‍රායෝගිකව ක්‍රියා කරන්න පුළුවන් අය තමයි ඝන ආහාරයට ලෑස්ති. තේරෙනවද? ඒ කියන්නේ මොනවද? දෙවියන් වහන්සේ කියනවනම් මායි පියාණන් වහන්සේ මායි එකමෙන් සමාදානයෙන් ඉන්නවා මෙන් ඔබත් ඔබේ ඊළඟ සභාවත් ඊළඟ රටේ සභාවත් සමාදානයෙන් ඉන්න ඊළඟ ක්‍රිස්තියානි කාර්ය සමග මායි ඔය එක්කෙනා ඉන්නවා වගේ ඉන්න කියලා කියනවනම් ඒක කරන්න පුළුවන් නම් ඒ කියන්නේ මම ඝන ආහාරයට ලෑස්ති. දෙවියන් වහන්සේගේ වචනේ මොනවද කියලා දෙන්නේ? සමාව දෙන්න. සමාව දෙන්න කිව්වම මට සමාව දෙන්න පුළුවන් නම් මට මම ඝන ආහාරය ගන්නවා. උන්වහන්සේගේ වචනේ කියනවා නුඹට පීඩා කරන වෙලාවේදී නුඹ අත්තික ලෙස සන්තෝෂ වෙන්න කියලා. මට කවුරුහරි පීඩා කරනකොට මට සන්තෝෂ වෙන්න පුළුවන් නම් ඒ කියන්නේ මම ඝන ආහාරයට ලෑස්ති. එහෙම නැත්නම් දෙවියන් වහන්සේ කියනවා යන්න. ඝන කැම මිද ඔක තියලා අන්න අතන කිරි බෝතලයක් තියලා තිනවා. අන්න ඒක ගන්න යන්න කියනවා. ඔය වගේ. right? So දැන් අපි යමු හේබ්‍රු 6:1-3 දක්වා. දැන් මේ 6:1-3 දක්වා බලනකොට කියනවා මොනවද කිරි කියන්නේ කියලා. මොනවද මූලික ප්‍රින්සිපල්ස් කියන්නේ කියලා. ඒතර මූලික ගුරුකම් මොනවද කියලා හේබ්‍රු 6:1-3 දක්වා කියලා තියෙනවා. දැන් මේ 1-3 දක්වා කියලා තියෙන දේවල් අපි ජයගෙන ජීවත් වෙනවා නම් ඒ කියන්නේ අපි දැන් කිරි වලින් එළියට ආව විතරයි. ඒක උඩ අපේ මිනිස්ට්‍රි එක ගොඩනගමු. ඒක උඩ අපේ කැඳවීම ගොඩනගමු. මේ දීලා තියෙන මේ ගතිගුණ 6ක් විතර දීලා තිනවා. ඒ ගතිගුණ තුල අපි ශක්තිමත් වුණායින් පස්සේ දැන් අපි ලෑස්ති ඒ මත්තේ දෙවියන් වහන්සේගේ කැඳවීම අපි ගොඩනගා ගන්න. right? මේක කියලා තියෙන හැමදේම ආපුවම පිරිසිදු කිරි. කියනවා දෙවියන් වහන්සේ වාක්‍ය මුල් ගුරුකම් නැවත යම්කු විසින් උගන්වන්නට ඕනේ. මුල් ගුරුකම් කියන්නේ කිරි. දැන් අපි බලමු මොනවද මුල් ගුරුකම් කියන්නේ කියලා. ඒ නිසා මල ක්‍රියාවල් ගැන පසුතැවිලි ඒ කියන්නේ මොනවද? පසුතැවිලි වීමද? දෙවියන් වහන්සේ කෙරේ ඇදහිීමද? බෞතිස්ම කිරීම ගැනත් ඉංග්‍රීසියෙන් කියන doctrines of baptism අත්හැබීම ඒවත් කිරි. මලවින්ගෙන් නැගිටීම ඒවත් කිරි. සදාකාල විනිශ්චය ඒවත් කිරි. ඉගැන්වීම නැමැති අත්තිවාරමක් නැවත නොතබා ඕක තමයි අත්තිවාරම. නැවත නොතබා ක්‍රිස්තුස් වහන්සේගේ මුල් කාරණා පසු කර කියනවා ඔතන ඉන්න එපා. ඕක ශක්තිම අත්තිවාරම දාගෙන පසු කර සම්පූර්ණ වීමට පැමිණෙමු. ඊට පස්සේ කියනවා දෙවියන් වහන්සේ ඉඩ දෙන සේක් නම් අපි එසේ කරමු. ඒ කියන්නේ දැන් යම් කිසි කෙනෙක් මම මේ කවුරුහරි මට පාස්ටර් කෙනෙක් ඇවිල්ලා කිව්වොත් වැක සභාවේ දේශනා කරන්න කියලා මම මේ සබ්ජෙක්ට්ස් දේශනා කරනවා නම් ඒ කියන්නේ පසුතැවීම ගැන මම දේශනා කරනවා නම් ඇදහිීම ගැන දේශනා කරනවා නම් බෞතිස්ම ගැන දේශනා කරනවා නම් අත්හැවීම ගැන දේශනා කරනවා නම් මලුන්ගේ නැමිතීම නැමෙත සදාකාල විනිශ්චය ගැන මම දේශනා කරනවා නම් මට ඒකට පර්මිට් එකක් ඕනේ. මට පර්මිට් එකක් නැතුව මට දේශනා කරන්න බෑ. දෙවියන් වහන්සේ ඒ ඉඩ දෙන්නේ සේක් නම් දැන් ඔයගේ සභාවට කවුරු හරි පාස්ටර් කෙනෙක් විසිටිං ස්පීකර් කෙනෙක් ඇවිල්ලා මේ පසුතැවිලි ගැන හරි මොනවා හරි දේශනා කරොත් ඔයගිල්ලා අහන්න මේ ඔයගේ පර්මිට් එක කොහොමද කියලා. දැන් මම ලංකාවේ ඇවිල්ලා කාර් එක එලෙව්වොත් එම මාව ඇවිල්ලා අහන්න පුළුවන් කොහොමද ඔයගේ ඩ්‍රයිවිං ලයිසන් එක. මම දැන් වෙන රටකට ගිහලා කාර් එක එලුවට ඇවිල්ලා මේ ඔයගේ ඩ්‍රයිවිං ලයිසන් එක කොහොමද කියලා. තුර මම ඩ්‍රයිවිං ලයිසන් අරගෙන පෙන්නනවා. කියන මට පර්මිෂන් තියෙනවා. කියනවා අපි පසුතැවිලි ගැන තාමත්
අපි අවුරුදු 10ක පරණ ක්‍රිස්තියානිකාරයින්ට අපි තාමත් ඒගොල්ලන්ට ඒක උගන්වනවා නම් එහෙනම් එතන පළුද්දක් තියෙනවා. right? මම ඒකට හේතුව මොකද දන්නවද? අපිට හේතුව අපි පසුතැවිල්ලේ අත්‍යවාරම පසුතැවෙන වෙලාවේදී හරියට දාලා නැහැ. පසුතැවිල්ලේ අත්‍යවාරම පසුතැවිලි උන වෙලාවේදී අපි ඒක හරියට දාලා නැහැ. මම මේ අවංකවම කියන්නේ. දැන් මම ඔයගොල්ලන්ට කතා කරන්නේ mature වැඩිහිටි ක්‍රිස්තියානිකාරු හැටියට. බබාලා වගේ නෙමෙයි. වැඩිහිටි අලුත් ක්‍රිස්තියානිකාරු නෙමෙයි. වැඩිහිටි ක්‍රිස්තියානිකාරු හැටියට කතා කරන්නේ. අපි බලමු මොකද්ද මේ ෆවුන්ඩේෂන් එක. පසුතැවිල්ලේ ෆවුන්ඩේෂන් එක මොකද්ද කියලා. මට හරි දුකයි කියන්නේ. අපි මේ වෙස්ටර්න් බටහිර පළාතෙන් ආපු දෙයක් තියෙනවා. අපි ලොකු පාස්ටර් කෙනෙක් ගෙනල්ලා ලොකු දේශිකයෙක් ගෙනල්ලා දේශනා කරලා කී දෙනෙක් දෙවියන් වහන්සේ පිළිගන්න ඕනද කියලා කියපම මිනිස්සු 50ක් විතර අත උස්සනවා. මේ අපි ඒ කියලා මේ පෞකාරයේ මේ ප්‍රේයර් එකක් කියනවා. අපි නෝ දැන් we are nasty we are saved. කිසි දෙයක් බය වෙන්න එපා. දැන් වැට නරකාදීන වැට යන්න ඕන වුණත් වැට යන්න බෑ. ඒ වෙනුවට බලෙන් තියාගන්නේ ස්වර්ග රාජ්‍ය කියලා. නෑ එහෙම දෙයක් නෑ. තේරෙනවද? අපි ගැලවීමේ අත්‍යවරම ස්තදෙන් දාන්න ඕනේ. මම මේක ගැන in detail study එකක් කළා. තේරෙනවද? තදි දාතින් දාන්න ඕනේ. right? අපි ගැලවීම ගැන කතා කරනකොට අපි කියන්නේ අනේ ස්වාමිනේ මට දෙන්න තිබුණා වූ දඬුවම ඔබ වහන්සේ ගත්තා. අපි යම් කිසි කෙනෙකුට ගැලවීම ගැන කියලා දෙනකොට මම ආසයි ගැලවීම ගැන කියලා දෙනකොට ළඟ ඉඳගෙන කියන්න එන්න මම ඔයාලට කියලා දෙන්නම් ගැලවීම කියන්නේ මොකක්ද කියලා. අපි යමු පළවෙනි පාස්කුවට. පළවෙනි පාස්කුවට කියලා බලමු එතන කොහොමද බැටළුවව මැරුවේ කියලා. ඒ බැටළුවව මරන්න හේතුව මොකක්ද කියලා බලමු. ඇයි ඒකට හේතුව? ඇයි ඒගොල්ලන්ගේ පරණ ජීවිතේ මොකක්ද කියලා බලමු. ඊජිප්ත් රටේ තිබුණ ජීවිතේ මොකක්ද? ඒ ජීවිතේට අද අපේ ජීවිතයට සම්බන්ධ කරන්න පුළුවන්. ඊට පස්සේ අපි එතනින් ඇවිල්ලා අපි බලමු පාස්කුව යේසුස් වහන්සේ තුලින් ඉෂ්ට වෙන හැටි කොහොමද කියලා. කොපමණ මිලයක් යේසුස් වහන්සේ ගෙවුවද කියලා. කොපමණ මිලයක් යේසුස් වහන්සේ ගෙවුවද කියලා. සමහරවිට අපිට ඒකේ වටිනාකම දන්නේ නැහැ. right? මේ දැන් අපි හිතමු දැන් මේ ඔය ප්ලේට් එකක් තියෙනවා. මට කවුරු හරි මගේ බර්ත්ඩේ එකට මේ ඔහොම මේ ටැග් එකක් ගෙනත් දෙනවා. අරලා බලනකොට ඕක තමයි ටැග් එක. ඉතින් මම හිතුවා මේක $20ක් 25ක් විතර වටිනවා ඇති කියලා. මම ඕක මගේ කොෆි ටේබල් එක උඩ තියලා තියෙනවා. කොෆි මේ ලිවිං රූම් එකේ කොෆි ටේබල් එක උඩ තියලා තියෙනවා. දැන් අපි තුමා අවුරුදු 5කට විතර පස්සේ මට යාළුවෙක් හම්බ වෙනවා. මේ යාළුවා මුතු මැණික් ගැන එක්ස්පර්ට්. මුළු වර්ල්ඩ් එකේ මුළු ලෝකෙම මුතු මැණික් ගැන දන්න එක්කෙනෙක්. ඒ ඇවිල්ලා මම යාර මේ තේ එකක් හදන්න යන ගමන් මම මේ ඒව අරගෙන එක එක අරගෙන ඉරට අල්ලලා මේ ඉරට අල්ලලා නිකන් මේ ගල් ගැහිලා වගේ ඉන්නවා. මං එනකොට මම බලන්නේ මොකද මේ ගල් කැලි ටිකක් අරගෙන මේ බය වෙලා ඉන්නේ කියලා. යහනෝ මේ කොහෙන්ද හම්බුනේ? මං කියන්නේ මට මතකත් නෑ කවුද දුන්නා මේ ප්‍රසන්ට් මේ හැම ගලක්ම ලක්ෂ ගණක් වටිනවනේ. ඇත්තද? ලක්ෂ ගණක් වටිනවා. මම වීඩියෝ කරනවා නෙමෙයි. මම දැන් චෙක් එකක් දෙන්නම් මේ වලට මේ ගල් වලට. මට ගන්න පුළුවන් මම 5ක් දැන් ගන්නම් ඔයාලට ලක්ෂ 5ක් දී. ඒ වගේ තමයි අපේ ගැලවීම. සමහර විට යේසුස් වහන්සේ අපිට පූජා කරපු ඒ මිලේ වටිනාකම දන්නේ නැහැ. ඒක නිසා අපි ගැලවීම කියන එක සුළු කරලා තියෙනවා. අපි සුළු කරලා තියෙනවා. අපිට ගැලවීම කියන එකේ වටිනාකම දන්නවා නම් අපි කවදාක්වත් නායන් අඬන්නේ නැහැ. මොන ප්‍රශ්නයක් ආවත් අපි කියන්නේ අයියෝ ස්වාමීනි වහන්සේ මොනවද මේ ප්‍රශ්නේ තිබුණා තාමත් වහන්සේ උත්තර කවදාක්වත් අහන්නේ නැහැ. කවදාක්වත් අහන්නේ නැහැ. උදේට නැගිටලා කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ මට ගැලවීම දුන්නා. මම අද ඉඳලා මේ ලෝකෙන් යනකම් හැමදාම හිරේ හිටියත් මට ඒ ගැලවීමේ වටිනාකම ස්වාමීනි මට නිම කරන්න බෑ. ගීතාවලිය 51:12 සිට 13 කියනවා ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදාස් ආත්මයකින් ඔබගේ ත්‍යාගශීලී ආත්මයෙන් මම ඒක ඉංග්‍රීසි
මේ බලලා මේ පරිවර්තනය කළ දැම්මා. ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මිකෙන් මාව දරුව මැනව. ඒ විට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ගය උගන්වමි. පව්කාරයෝද ඔබ වෙතට හරවනු ලබන්නාය. ඒ කියන්නේ මට ප්‍රශ්නයක් තුලින් යනකොට මට මම ක්‍යාඥා කරන අනේ ස්වාමීනි වහන්සේගේ ගැලවීමේ ආත්මයෙන් මට දුන මැනව. එවිට ස්වාමීනි මම කුපමණ මගේ ප්‍රශ්නය තුලින් ජොලිත වෙනවාද කිව්වොත් මම සොයාගෙන යනවා වහන්සේ දන්නේ නැති අය කෙනෙක් කියලා කියන්න කියලා. අය අත්‍යවශ්‍යම අපි දාගන්න ඕනේ හරියට. ඔබට ඊට පස්සේ මම කියලා වහන්සේගෙන කියන්න පුළුවන්. ඒ මම ඒකට උපරි උදාහරණයක් දෙන්නම්. පවුල් සහ සයිලස් අල්ලලා ඒගොල්ලන්ට ගැහැව්වා. ඒගොල්ලෝ දේශනා කළා. ඒගොල්ලන්ගේ අතින් වේදම් කරගෙන ගිහිල්ලා. දැන් අපි මිෂන් ට්‍රිප් යනකොට අපි මේ මම බෙනිහින් නෙමෙයිනේ. ඒකින්ද මගේ අතින් තමයි එයා ටිකට් එක ගන්නෙ. මගේ අතින් ගිහිල්ලා ඔක්කොම කළා අපි හිතමු යනවා කොහේ හරි ස්ථානයකට. දැන් මම පුවක් පිටේ කියලා උදාහරණයකට ගන්න හැදුවේ නෑ පාස්ටර් පුවක් පිටේට ගියා මට රජ කෙනෙක් වගේ සලකනවා. අපි හිතුව මම තව ගම්මානයකට යනවා. ගියාම මං ගිහිල්ලා ඒගොල්ලන්ට වචනේ දේශනා කළා, ඒගොල්ලන්ට උදව් කළා. ඔක්කොම රැන් පස්සේ කවුරු හරි ගිහලා කියනවා අන්න මේ මිනිස්සයා අර හාමුදුරන්ට බැන්නා. එහෙම නැත්නම් මේ විදිහ වැඩක් කළයි කියලා මාව අල්ලලා ගහලා දඩොර ගල්ලා මාව හිරේ දාලා මාව ගෙට ගහලා තියෙනවා. ඒ ගෙට ගහලා තියෙනකොට ඒකට උත්තරේ නායන් අඬ නෙමෙයි. ඒකට උත්තරේ ආපම ස්වාමිනී ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මාව දරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ගය උගන්වමි. පවුල් සිලසු ඒක කළා. ක්‍රියාපොතේ 16:25-28. නමුත් මධ්‍යම රාත්‍රියේ නිකම් වෙලාවෙනි මද්‍රේසත් පමණේදී පවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කියෝය. හිරකාරයෝද ඔවුන් අහුම්කන් දීගෙන සිටියෝය. හදිස්සියෙන් මහත් පොළවේ භූමිකම්පාවක් විය. එයින් හිරගේ අත්තිවාරම් සෙලවුණේය. එකිනෙහිම සියලු දොරටුවල් ඇරුණේය. සියල්ලන් බැඳුණු මිදුණේය. එහි හිරගේ මුලාදෑනියන් නින්දෙන් පිබිද හිරගේ දොරවල් ඇරී තිබෙනවා දැක හිරකාරයෝ පැනලා ගියෝ යයි සිතා කඩුව ඇදගෙන තමාට මරන්න හැදුවේය. නමුත් පවුල් කතාවකට නුඹ කිසි අනුතුරක් නොකර ගන්න මක්සද අපි සියල්ලොම මෙහි යයි මහත් හඬකින් කිව්වය. දැන් මොනවද දාවිත්තුමා කිව්වේ? දාවිත් කිව්වා ඔබගේ ගැලවීම ප්‍රීතිය මට නැවත දුන මැනව. මම එවිට අපරාධකාරයන්ට ඔබගේ මාර්ගය උගන්වන්නේ. දැන් යාට මාර්ගය ගැලවීමේ ප්‍රීතිය ආපු හැටි ඒගොල්ලෝ ගීතික කරන්න පටන් ගත්තා, ප්‍රශංසා කරන්න පටන් ගත්තා. සිරකවල දොර ඇරුණා. වටේ හිටියේ කවුද? අපරාධකාරයෝ. වටේ හිටියේ අපරාධකාරයෝ. ඒගොල්ලෝ ගැලවීමට ආවා. අපේ අත්විවරම කොහොමද? අපේ ගැලවීමේ කිරි තාමත් හරියට බීලා නැද්ද? අපි කියමු ස්වාමිනී වහන්සේගේ ඒ මම හිතුවා මේක මේ අත්දැකීම් තියෙන ක්‍රිස්තියානි කරුන්ට මේ විදිහට ජීවත් නෑ මේ කිරි. මම අදා කරන්නේ කිරි ගැන. කිරි ගැන කියන්නේ මේ. මට මේ ගැන විශේෂයෙන්ම ගැලවීම ගැන කියනකොට ආපුවම මට පැය 3ක් ඕනේ. මට මතකයි මම පාස්කෝ මම ඉංග්‍රීසි මේකේ කරන්න පටන් ගත්තා. මම හිතුවා එක දවසෙන් කරනවා කියලා. මම ඊට පස්සේ නෑ මම දවස් දෙකෙන් කරනවා කියලා. අන්තිමට දවස් 3ක්ම ගිහිල්ලා මට එතනින් යන්න ආස නෑ. මොකද මම නැගිටම සිත කලබල වෙලා තියෙනකොට දුක් වෙලා තියෙනකොට කාමරේට ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ ගැලවිලා නේද? වාව්! පස්සේ මට මිලිය ගෙව්වේ. ස්වාමිනී මේක සුළු ප්‍රශ්නයක්. පළවෙනි පේතෘස් 1:18 සිට 20 දක්වා කියනවා මක් නිසාද නුඹලාගේ පියවරුන්ගෙන් නුඹලා ලැබුවේ නිෂ්ඵල හැසිරීමෙන් නුඹලා මුදුන ලැබුවේ රන් රිදී වැනි වූ දිරා යන දේවල් කරන කොටගෙන නොව කැලලක්වත් කලුද්දක්වත් නැති බැටළු පැටුවකුගේ දේ වැනි වූ ක්‍රිස්තුස් වහන්සේගේ අනර්ගලය කරන කොටගෙන බව නුඹලා දන්නෝය. ලෝකය මැවීමට පළමුවෙන් නියම කරනු ලැබූ උන්වහන්සේව මලුන්ගෙන් නැගිටුවා. උන්වහන්සේට මහිමය දුන්නා වූ දෙවියන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ කරන කොටගෙන අදහන්නා වූ නුඹලා උදෙසාය. උන්වහන්සේගේ ජීවිතේ
බලන්න කොපමණ මිලයක් කිව්වද කියලා. කොපමණ මේ දාවිත් මේක දකින්න දාවිත් මේක දර්ශනයකින් දැක්කේ. ගීතාවලිය 22 ලියනකොට එයා දර්ශනයකින් දැක්කේ. එයා ඉදිරියේ බලාගෙන එයා කිව්වා ගැලවීමේ මේ බුද්ධිය තියෙන දේ උඹට මතක් කළ මැනවයි කියලා. අපි මේක කිරි. අපි කියමු අද මම ස්වාමිනී ඔබ වහන්සේගේ කිරි පිරිසිදු කිරීමට අවශ්‍යයි ඉදිරියට යන්න. මගේ අත්විවරමට මම ගිහිල්ලා ඒ අත්විවරම මම නැවතත් සදා ගන්නවා. දෙවෙනි පොයින්ට් එක දෙවියන් වහන්සේ කෙරේ ඇදහිීම. faith towards God. මේ ඔක්කොම ඉන්නේ faith towards God. ඇදහිල්ල නැතුව අපිට දෙවියන් වහන්සේගෙන් කිසි දෙයක් අපිට ලැබෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කෙරේ ඇදහිීම. ගැලවීම පවා අපිට ලැබෙන්නේ ඇදහිල්ලෙන්. ගැලවීමෙන් පටන් ගන්න එතන ඉඳලා අන්තිම දක්වාම අපිට ලැබෙන්නේ ඇදහිල්ලෙන්. මක්නිසාද ඇදහිල්ල කරුණකටගෙන එපිසෝඩ් 2:8 සිට 10 දක්වා මක්නිසාද ඇදහිල්ල කරුණකටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවී සිටින්න හොය. ඒ නුඹලාගින්ම නොව දෙවියන් වහන්සේගේ දීමනාවය. ඇදහිල්ල කරුණකට නුඹලා ගැලවිලා තිබුණේ. කිසිවෙක් පාර්තු නොකර ගන්න පිණිස ඒක ක්‍රියාවල් වලින් නොවේ. මෙන්න ඉතාමත් අවශ්‍ය දේ. මට පළවෙනි පොයින්ට් එක මතක් වෙනකොට ඊට පස්සේ දෙවෙනි එක ආපම ඇදහිල්ල කියලා මතක් වෙනකොට කියනවා මක්සද අපවනහයි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ තුල මවුණු ලැබුව දෙවියන් වහන්සේගේ කර්මාන්තව සිටියමි. ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන්න පිණිස දෙවියන් වහන්සේ ඒවා කලින් සූදානම් කරසේක. අපිට කිරි ලැබුණාම ඊට පස්සේ ගැලවීම ආවා. ඊට පස්සේ ඇදහිල්ලෙන් අපි ලබා ගත්තම ඒ ගැලවීම අපි ඊට පස්සේ අහනවා ස්වාමිනී ඒ ඇදහිල්ල සමග ඔබ වහන්සේ මට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් දුන්නා. ක්‍රියා ලයිස්තුවක් දුන්නා. ඒ ලයිස්තුව ඔයා ළඟ තියෙනවද? අපි පටන් ගන්න ඇදහිල්ලෙන්. අපි සියලු දේම සොයන්නේ ඇදහිල්ලෙන්. ඊට පස්සේ ඇදහිල්ලෙන් ආවෙන් පස්සේ හොයන්නේ උන්වහන්සේගේ රාජ්‍යදානය සහ ධර්මිෂ්ඨකම. අපිට ඇදහිල්ලෙන් ආවෙන් පස්සේ අපි හොයනවා මේ තාවකාලික දේවල් නෙමෙයි. අපි හොයන්නේ සදාකාලික දේවල්. අපි මතේ පොතේ 6:33 ප්‍රේවිස්මෙන් කියවලා බැලුවොත් පළමුවෙන්ම උන්වහන්සේගේ රාජධානියද ධර්මිෂ්ඨකමද සොයන්නේ කියලා ඒක හොයලා බැලුවොත් ඒකේ 25 ඉඳලා 34 වෙනි දක්වා කියවනකොට බලනකොට පේනවා ස්වාමිනේ අපි කරත්තෙන් ඉස්සරහා දාලා තියෙන ගුණාව නෙමෙයිනේ. අපි හරියට කිරිබිව්වා නම් අපි බලනකොට කියනවා ස්වාමිනේ මම දාලා තියෙන කරත්තෙනේ. ඒකේ කියලා තියෙනවා පළමුවේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයේද ධර්මිෂ්ඨකමද සොයන මිනිසයාට සියලු දේ ලැබෙනවා කියලා. අපි ඉස්ලාමිලා හිල්ලන්නේ සියලු දේනේ. අපේ කිරි හරි වෙන්න ඕනේ. තේරෙනවද? ඒක කිරි හරි වෙන්න ඕනේ. රයිට්. උන්වහන්සේ කියනවා දැන් මම උදාහරණයකට කියන්න දැන් අපේ පුතා ඉන්නවා ස්ථානයකට ඉන්නවා. එයාට පුළුවන් අපිට උදව් කරන්න ඕනේ අවශ්‍යතාවයක්. අපිට පුතයි දුවයි ඒ ස්ථානයේ ඉන්නවා. අපිට මොනවාරි වුණොත් ඒගොල්ලෝ කියනවා දෙනවා. තේරෙනවද? ඒ වුණාට අපේ පුතා අපේ ගෙදරට එනකොට දැන් අපි පුතා ඉන්න මේ අපේ ගෙවල් ළඟ දුව ඉන්නේ මෙල්බන් වල පුතා සුමානේසක් අපේ ගෙදරට ආපුවම ආපු වෙලාවෙ ඉඳලා මම බලන්නේ මොනවද අලින් බලන්නේ මොනවද මෙයාට මොනවද දෙන්නේ කියලා. ඒ වාගේ අපි පළමුවෙන්ම උන්වහන්සේගේ රාජධානිය ධර්මිෂ්ඨකමත් සොයනවා නම් උන්වහන්සේ අපි ඉල්ලන්නත් ඉස්සලා අපිට සියලු දේම දෙනවා. අපි කිරි බිව්වනම් හරියට අපේ යාඥා ජීවිතය වෙනස් වෙනවා. right? okay? අනිත් එක අපේ ඇදහිල්ල වර්ධනයට සීමාවක් නැහැ. අපේ ඇදහිල්ලේ වර්ධනයට සීමාවක් නැහැ. ඇදහිල්ල වැඩි වෙන්න අපි උන්වහන්සේගේ නාමයෙන් මහත් දේවල් කරන්න යනවා. right? ඒ වගේම ලූක් පොතේ 17:15 ගෝලයා ඇවිල්ලා යේසුස් වහන්සේට කියනවා අනේ ස්වාමීනි අපේ ඇදහිල්ල වැඩි කළ මැනවයි කියලා. උන්වහන්සේ කිව්වේ නෑ ඒකට ඒගොල්ලන්ට බැන්නේ නෑ.
නමුත් ඒගොල්ලන්ට ඒට ප්‍රශ්නෙට උත්තර දුන්නා. ඒ වාගේ අපි හැමදාම යාඥා කරන්න ඕනේ අපේ ඇදහිල්ල වැඩිවීම පිණිස. right? හීබ්‍රු පොතේ 11 කියවලා බලන්න. අපේ කිරි ලැබුණ කිරි හරිනම් අපේ ඇදහිල්ල අපි පාවිච්චි කරන්නේ මොනවටද? උන්වහන්සේගේ රාජධානිය ගොඩනගන්න. රාජධානිය ගොඩනගන්න. ඒ ඇදහිල්ලෙන්ම අපිට අපේ දේවල් වලටත් ඉල්ලගන්න පුළුවන්. අපේ හරි කිරි ලැබුණා නම්, හරි ගැලවීම ලැබුණා නම් අපි ඇදහිල්ල පාවිච්චි කරන්නේ උන්වහන්සේගේ රාජධානියත් ධර්මිෂ්ඨකමත් සොයමු පිණිස. අපිට හරි කිරි, ඒ කියන්නේ මේ හරි ගැලවිල්ල හරියට ලැබුණේ නැත්නම් අපි අපේ දේල පාවිච්චි කරන්නේ මමත්වයට. ඇදහිල්ල උන්වහන්සේගේ රාජධානියට ප්‍රයෝජනයට ක්‍රියා කරනකොට හරිම සුන්දරයි. හරිම සුන්දරයි. සමහර දෙවියන් වහන්සේට ප්‍රයිවට් ජෙට් එකක් දෙන්න පුළුවන්. නමුත් ඒක දුන්නේ ඔයාගේ කාර්ය කරන්න. ඒක හරි සුන්දරයි. ඒ වගේම ද්විතීය කතාවේ 8:18 කියනවා නුඹේ දෙවියෝ ස්වාමීන් වහන්සේ සිහි කරන්න මක්සද නුඹේ පෙවරුන්ට දිවුල තමන්ගේ ඉවසුම අද තිබෙන්නාක්ම දේශකන නුඹට සම්පත් ලබා ගැනීමට පුළුවන් කන්න දෙන්නේ උන්වහන්සේ. මේ දෙවියන් වහන්සේ කියනවා නුඹට සම්පත් ලබා ගන්නට පුළුවන්කම දෙන්නේ උන්වහන්සේ. එහෙනම් ඇයි පොහොසත් මිනිසයව පොහොසත් ලාසරුස් පොහොසත් මිනිසයව අන්තිම නරකම නරකාදිකට දැම්මේ? ඒ මිනිසයාගේ පාපයක් ගැන කියලා නෑ. සමහරු නීති විරෝධක නපුරුකම් මාර්ගයෙන්ුත් ධනය හොයාගන්නවා. නමුත් බයිබලයේ කියනවා අපිට ධනය හොයාගන්න ශක්තිය දෙන්නේ දෙවියන් වහන්සේ කියලා. නමුත් එයා ධනය හොයාගත්තේ මමත්වයකට. නපුරු වැඩ කළා නෙමෙයි. ඒ වුණාට ඒ ධනය එයා තියාගත්තා. ඒක ධනය ස්වර්ග රාජ්‍යයට දුන්නේ නැහැ. ස්වර්ග රාජ්‍යයේ වර්ධනයට දුන්නේ නැහැ. අන්තිමට මොනවද දෙන්නේ? වද දෙමින්. එයා නරකාදී එයා වද විදෙමින් වද හිංසා පීඩා තුලින් යමින් මේ ආබ්‍රහම්ට කතා කළා. තේන? ඒක නිසා කියන්නේ මොනවද? ඔයාගේ ඇදහිල්ල පාවිච්චි කරන්න එපා මමත්වයට. ගැලවීම ගැන එලිසබෙත් තියෙනෝනේ. දැන් ඇදහිල්ල පාවිච්චි කරන්න එපා මමත්වය. ඔබේ සුව පහසු සහ ජීවන තත්ත්වය උසස් කිරීමට, දෙවියන් වහන්සේගේ රාජ්‍ය උසස් කිරීමට පාවිච්චි කරන්න. ඇදහිල්ලෙන් තමයි අපි මලවුන් නැගිටන්නේ. ඇදහිල්ලෙන් තමයි අපි ලෙඩසුව කරන්නේ. ක්‍රියාපතේ 29 සිට 11 යුතිකස් නම් එක් තරුණෙක් බොහෝ නිදිබරව කවුළුව උඩ ඉඳගෙන උන්නේය. පවුල් තව දුරට අනුශාසනා කරද්දී යුතිකස් නින්දේ තදකම නිසා තුන්වෙනි මහලින් පහළට වැටුණේය. ඔහු ඔසවාගත් කල මැරී සිටියේය. එවිට පාවුල් බැස ඔහු පිට වැටි ඔහු වැළඳගෙන ഘോഷා නොකරන්න මක්නිසාද මොහුගේ ප්‍රාණය මොහු තුල තිබේ යයි කීවේය. ඔහු නැවත උඩට ගොස් රොටි කඩා කා ඔවුන් සමග බොහෝ වේලාවක් එනම් පහන් වන තුරු කතා කර කර පසුව පිටත්ව ගියේය. අපි දෙවියන් වහන්සේගේ එලිසබෙත් ආපම ගැලවීම ගැන මම ඉස්සෙල්ලා කිව්වා. ගැලවීම අගය කරනවා. දැන් ඇදහිල්ල උන්වහන්සේගේ රාජ්‍යයට ගොඩනගන්නේ. දැන් බලන්න අපි හිතමු ওই සිද්ධිය මට වුණා නම් කියලා. අපිට වුණා නම් මොනවද වෙන්නේ? අපි ඇදහිල්ල පාවිච්චි කරන මමත්වයට. දැන් පාවුල්තුමා මේ යුටිකස් තුන්වෙනි තට්ටේ ඉඳලා මම පාවුල්තුමාගෙන් ඉගෙන ගත්තේ හුඟක් වෙලා කතා කරන්නේ. මේ ගාක් රෑ වෙනකන් දේශනා කර ඉඳලා ඒ අර යුටිකස් මනුස්සයා බිමට වැටෙනවා. වැටෙනම කෙලින්ම ගිය බෙල්ල ඒ මනුස්සයා මැරලා. බයිබලයේ කියනවා ඔහු වසවාගත් කල මැරී සිටියේය. පාවුල්තුමා මොනවද කළේ? යාගේ ඇදහිල්ල ගිහිල්ලා ඔහු නැගිටලා පවුල් මොනවද කිව්වේ? කිව්වේ නෑ සුදුලයක් නෝක. මම මෙහෙම කරනකොට මම නැගිටු කිව්වේ නෑ එහෙම. ඊට පස්සේ පවුල් යන තැන ඒ මොනසව අරන් ගියද? නෑ. යා පවුල් තමයි කිව්වේ මක්සද මොහුගේ ප්‍රාණය මොහු තුළ තිබේයි කිව්වේ. දැන් බයින්ඩ් පත යා තාම ජීවත් වෙනවා. යා මැරලා හිටියේ. ඒ කියන්නේ අපි ඇදහිල්ල මමත්වයට පාවිච්චි කරන්නේ නැත්නම් දෙවියන් වහන්සේ අපිට ඒක තව තවත් දෙන්න යනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඒ කරන කාර්යය ඊටම ලස්සනයි. ඒ ඔක්කොමලම දැනගත්ත මේ මිනිස්සු මැරලා හිටියේ කියලා. නමුත් පාවුල් ඉඩෑරියේ නෑ මේ ඇදහිල්ල තුලින් ක්‍රියා කරපු දේ ස්වර්ග රාජ්‍යයට බාධාවක් වෙන්න. එයා ඒ වෙලාවේ ඒගොල්ලන්ට දෙවියන් වහන්සේගේ වචනේ ගැන උගන්වමින් හිටියා. ඒකයි වැදගත්කම. ස්වර්ග රාජ්‍යයට බාධා වෙන්න ඉඩ දුන්නේ නෑ
ඇදහිල්ලට පළවෙනි උන්වහන්සේගේ ස්වර්ග රාජ්‍යයේ සෙවීම තමයි යා හිටියේ. ඉතින් මේ මොගේ ප්‍රාණය මොහු තුළ තිබේ යෝ කිව්වා. right කියලා කිව්වා. ඒ වගේම ඇදහිල්ල අපිට දෙනවා කීකරුකමටත්. හාස්කම් කරන්න සහ කීකරුකමටත්. උප්පත්ති පොතේ 15:16 කියනවා ඔහු ස්වාමීන් වහන්සේ විශ්වාස කළේ ආබ්‍රහම් ගැන කියන්නේ. ඔහු ස්වාමීන් වහන්සේ විශ්වාස කළේ උන්වහන්සේ ඔහු සඳහා ධර්මිෂ්ඨකම කොට ගණන් ගත්තේ. ඇයි? එයා කියපු දේ කළා. උප්පත්ති පොතේ 12:1 කියනවා ස්වාමීන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ දේශයෙන් නුඹේ න්‍යායයන් කෙරෙන්ද නුඹේ පියාණන් කෙරෙන් පිටත්ව මා විසින් පෙන්වන නුඹට පෙන්වන දේශයට යන්න. ඇදහිල්ලෙන් කළේ. ඇදහිල්ලෙන් අපි හාස්කම් කරනවා. ඇදහිල්ලෙන් උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඇදහිල්ලෙන් අපි උන්වහන්සේට කීකරු වෙනවා. උන්වහන්සේට කීකරු වෙනවා. මේ විදිහට කීකරුකමකට එන්න පුළුවන්. ආබ්‍රහම්ගේ වයස එතකොට අවුරුදු 75ක් විතර ඇති. ඊට පස්සේ උප්පත්ති පොතේ 22 ආබ්‍රහම්ට කියනවා පුතාව කියලා පූජා කරන්න කියලා. හරිම දුකයි. පුතා එයා ඇදහිල්ල තිබුණා. මම දන්නවා දෙවියන් වහන්සේ නම් මට කිව්වේ මම ඒක කරනවා කියලා. ඇදහිල්ල දෙවියන් වහන්සේ ප්‍රශංසා කිරීම පිණිස පාවිච්චි කරන්න. right? එතකොට තුන්වෙනි පොයින්ට් එක බෞද්ධිස්ම පිළිබඳ මූල ධර්ම. මේවා ශක්තිමත් වෙයි ගිහලා දැන් අද ගෙදර ගියාම මේ ෆවුන්ඩේෂන් එක බලන්න. ගැලවීම මේ ගල හෙල්ලෙනවද? ඇදහිල්ලේ පොඩි ලූස් එකක් තියනවද? එහෙම නැත්නම් දැන් ඊළඟ තමයි බෞද්ධිස්ම පිළිබඳ මූල ධර්ම. හරියට බල්පිත මූල ධර්ම ඒ ගල හරියට තියනවද කියලා බලන්න. අපි මේ ගැන හුඟක්ම කතා කරලා තියෙනවා. අපි දන්නවා බැප්ටිසම් ක්ලාස් තියෙනවා. කවුරු හරි බෞද්ධිස්ම ගැන බෞද්ධිස්ම පන්තික තියෙනවා. නේද? අපි බෞද්ධිස්ම පන්ති තියලා අපි ඒගොල්ලන්ට උගන්වනවා බෞද්ධිස්ම පන්ති කියන්නේ මොනවද කියලා. අපි බලමු බෞද්ධිස්ම කියන්නේ මොකක්ද කියලා. රෝම 6:3 සිට 4 දක්වා. නොහොත් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළට බෞද්ධිස්ම ලැබුව අපි සියල්ලන් උන්වහන්සේගේ මරණයට බෞද්ධිස්ම ලැබ බව නුඹලා දැන සිටින්නහුද? අපි බෞද්ධිස්ම වුණා මොනවද උනේ? අපි උන්වහන්සේගේ මරණයට සම්බන්ධ වුණා. එබැවින් ක්‍රිස්තුස් වහන්සේ පියාණන් වහන්සේගේ මහිම කරුණකෙන් මළුවන්ගෙන් නැගිටින ලැබුවසේම අපිත් ජීවත් වන්නේ අලුත් කමේ හැසිරෙන පිණිස. දැන් අපි ජීවත් වන්නේ අලුත් කමේ හැසිරීමද? එහෙනම් ඒකේ ඊතර පොඩි ලූස් එකක් තියෙනවද? ඒක ෆික්ස් කරගන්න. මේ තාම කිරි මේ රජ කරනවා නෙමෙයි තාම කිරි බොන්නේ. අපි ජීවත් වෙන්නේ අලුත් කමක් හැසිරෙන පිණිස මරණය තුළට බෞද්ධිස්ම කරනු කරගෙන උන්වහන්සේ සමග තැන්පත් කරලා ලැබුණේ. දෙවෙනි කොරින්ති 5:17 එබැවින් යමෙක් ක්‍රිස්තුස් වහන්සේ තුළ සිටින්නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පාව ගියේය. මෙන්න සියල්ල අලුත් තිබේ. ඒක අපිට සාක්ෂියක් ඒක තියෙනවද අපේ ජීවිතේ සාක්ෂියක් ඉන්නේ. යෝහන් 20:21-23 යේසුස් වහන්සේ නුඹලාට සමාදානය වේවායි නැවතත් ඔවුන්ට කියා. පියාණන් වහන්සේ මා එව්වක් මෙන් මම නුඹලාව යවමි කීයේ. උන්වහන්සේ මෙසේ කියා ඔවුන් දෙස හුස්මලා සුද්ධාත්මවත් පිළිගන්න. යමෙක් පව් නුඹලා කමා කරුවද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ. යමෙක් පව් නුඹලා කමා නොකරුවද ඒවා කමා කරනු නොලැබේයි ඔවුන්ට කිසේක. කීයක් කියවද? කිව්වා යේසුස් වහන්සේව පියාණන් වහන්සේ එවි කොයි විදිහට? ඒ විදිහ තමයි අද අපි සමාජයේ හැසිරෙන්න ඕනේ. කිරි තාම බොන්නේ. මේ තාම කිරි. මේ තාම සේවය කරනව නෙමෙයි. මේ තාම කිරි බොන්නේ. අපි පිරිසිදු කිරි හරියට ලැබුණ නැත්තම් පවුල් තුමා කොරින්ති සභාවට ගිහිල්ලා කිව්වා මම නුඹලා ඇවිල්ලා නුඹලා වර්ධනය වෙච්ච අය වගේ නෙමෙයි කතා කරන්නේ මම නුඹලාට කිරි බොන අය වගේ කතා කරන්නේ කියලා. ඒ මොකද මේ පළුදු නැත්තම් අපි දෙවියන් වහන්සේ සේවයට ගිහිලා ගොඩ නැගිලා උස්සට ගහනකොට ඒ ගොඩ නැගිලා ශක්තිමත්ව තියෙනවා. අපිට ඊර්ෂ්‍යා වෙන්නේ නැහැ. අපි ඊළඟ ස්වභාව ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. අපි මේ තව එක්කෙනෙක් ගැන තව දේවල් හිතන්නේ නැහැ. අපි ආලෝකයක් බවට පත් වෙනවා. අපේ අත්විවරම හොඳ නම් අපිට උඩට යන්න පුළුවන්. අමතක කරන්න එපා. මේ අත්විවරම අවුරුදු 1000කට වැඩිය තියෙන්න ඕනේ අත්විවරමක්. right? අපි කමා කරනවා අනිත් මිනිස්සුන්ට ඒ විදිහට. මේවා ආපුවම foundational principles. අත්විවරම් ප්‍රතිපත්ති. මට මතකයි අපි 1985 බහරෙන් වලට ගියාම
85නේ 1985 නෑ අපි මේ පළමු සැරේ 81 ගිහිලා ඉතින් මම කවදාකවත් කාර් එකක් එලවලා නැහැ. ඉතින් මම හරි ආසයි අපිට දුප්පත් මේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවේ මම එතන ගියේ මේ ගණකාරිකාරය කෙනෙක් හැටියට මේ ගිහිලා කාර් එකක් ගන්න හරි ආසයි. මම පළවෙනි දේ කළේ තමයි කිසි දෙයක් කරන්න ඉස්සෙල්ලා පළවෙනි දේ කරේ තමයි ඩ්‍රයිවර් ට්‍රේනර් කෙනෙක් හොයාගත්තා. හොයාගෙන කාර් එක ගලවන්න පටන් ගත්තා. ඉතින් මට මතකයි ලෙසන්ස් දෙකක් විතර මේ මිනිහා මට මේ ස්ටියරින් වීල් එක අල්ලන්න දුන්නේ නැහැ. එයා එලෝ පෙන්නනවා. මට හරි කේන්ති. මට මේ සීට් එකේ ඉඳගෙන කාර් එක ගෙලවන්න. ඒ වගේ තමයි අද අපිට ඕනේ මයික් එක අරගෙන දේශනා කරන්න. අපිට ඕනේ දෙවියන් වහන්සේ කියන්නේ ලොකු දේවල් කරන්න. හැබැයි අත්විඳිනව තාම හෙල වෙනවා. ඉතින් ඊට පස්සේ මම මතකයි ලයිසන් එක හම්බුනාම ලයිසන් එක හම් වෙන්න ඉස්සෙල්ලා මම කාර් එකක් ගත්තා. මම දන්නේ ගුණාද ඉස්සෙල්ලා ගන්න ඕනේ කරත්තේද කියලා මම දන්නේ කොහොම හරි මම කාර් එකක් ගත්තා ලයිසන් එක හම් වෙන්න ඉස්සෙල්ලා. ඒ වාගේ මට අත්විඳිනව නෑ. ඒ වුණාට මම ගොඩනැගිලි ගහන්න පටන් ගත්තා. ඒ වාගේ අපි දේව සේවයට යනකොට අපි දෙවියන් වහන්සේ තුරට ආවෙන් පස්සේ මේ අත්විඳිනම දුර්වල නම් අපි යන මගදී අපිට ප්‍රශ්න එනවා. යේසුස් වහන්සේ අන්තිමටම ආවම කියේ මම ඔයාව දන්නේ නැහැ කියලා. අවුරුදු 10ක් වෙනවා ක්‍රිස්තියානි කාර්යයක් වෙලා තාමත් සමාව දීමට දඟලනවා කියලා කියයි. ඊට පස්සේ තමයි ඉතින් ඒකින්ද අපි ඩොක්ට්‍රිනල් බැප්ටිසම් වල අපි ජර්මන්සි සමග කුරුසේ යනගල උන්වහන්සේව අපි බලද්ද අපි නැගිටලා ඉන්නෝනේ යේසුස් වහන්සේෙන් අහන්නෝනේ ස්වාමිනේ මම කවුරු හරි කේන්ති ඔස්නොට මම වහන්සේ වගේ දැහැසිරෙන්නේ. මට බේම්ති දිහා ආපු මම වහන්සේ වගේ දැහැසිරෙන්නේ කියලා අහන්න ඕනේ. අපේ පරණ මිනිස්සයා මැරිලා. පළවෙනි කොරින්ති 3:1 කියනවා සහෝදරියනි ආත්මිකයන්ට මෙන් නුඹලාට කතා කරන්න නොහැකිය. මානසිකයන්ටත් ක්‍රිස්තුස් වහන්සේ තුළ බිරිඳුන් මෙන් කතා කළෙමි. මේ කොරින්ති සභාව හුඟක් කල් දැන් අවුරුදු ගාණක් වෙනවා ලොකු සභාවක්. හැබැයි පෞල් ඇවිල්ලා කියනවා ඕගලන්ට ගැලවීමේ ප්‍රශ්න තියෙනවා මේ ප්‍රශ්නේ තියෙනවා මම ඕගලන්ට කතා කරන්න ඉන්නේ පොඩි ළමෙක් වගේ. මම නුඹලා දැඩි කෑමෙන් නොව කිරින් පෝෂණය කළේ මේසේ කළේ නුඹලා ඒවා දරුවන්ට බැරිව සිටින නිසාය. එසේ දැනුත් බැරිය මක්සද නුඹලා තවම මානසිකය නුඹලා අතරේ ඊර්ෂ්‍යාවද විවාදයට ඇති බැවින් නුඹලා මානසිකව මනුෂ්‍ය ප්‍රකාශන සිදුවා නොවේද. අපි මම හිතනවා මම මේ සජෙෂන් එකක් දෙන්නේ අපි ලිස්ට් එකක් හදාගමු. මම හොඳ කිරි මගේ අත්විඳීම හොඳ නම් මා තුළ ජීවිත ගතිගුණ මොනවද? සමාව දීම, අනිත් සභාසමග වැඩ කිරීම, හැම පිපිය හදවතක් ඒ ලිස්ට් එක හදාගෙන බලන්න. නැත්තම් හිම ස්වාමීන් වහන්සේද කියලා පසුතැවෙන්න. right? ඊළඟ පොයින්ට් එක 6 සිට 3 දක්වා ගියාම කියනවා අත්තැබීම, laying on of hands, අත්තැබීම. right? ඇයි මොකද අත්තැබීම කරන්නේ? ඒක ආපුවම අත්තැබීම ආපුව සංකේතාත්මකයක් පුද්ගලයන් දේව සේවයට වෙන් කිරීම සහ අධිකාරය හෝ බලය ලබා දීමට අපි යාඥා කරනවා දේව සේවයට කැප කළ. එහෙම නැත්නම් සුද්ධාත්ම වහන්සේගෙන් බලෙන් පිරෙන්න කියලා. උදාහරණ මම කීපයක් දෙන්නම්. ෆිලිප් ගිහිලා සමාරියාවේ දේශනා කළාම සෙනඟ ගොඩක් ගැලවුණා. ඊට පස්සේ ඒගොල්ලන්ව බෞතිස්ම කරලා තිබුණේ මම හිතන්නේ යොහන්ගේ බෞතිස්මට කොහෙද. යොහනුයි පේතෘසි ඒගොල්ලෝ ගියා සමාරියාවට. ක්‍රියාපොතේ 8:16-17 මක්සද ඕන් ස්වාමීන් වහන්සේ නාමයට බෞතිස්ම කරවා ලැබුවා මිස සුද්ධාත්මයන් ඒ වෙනතුරු ඔවුන්ට කිසිවෙකුට කෙරෙහි පැමිණ තිබුණේ නැත. ප්‍රේරිතයන් ඔවුන් කෙරෙහි අත්හැබු කල ඔවුන්ට සුද්ධාත්මය ලැබුණේය. ඉතින් ඊළඟට තමයි දැන් අපි ලෑස්ති කරනවා දෙවියන් වහන්සේගේ සේවයට. ලෑස්ති කරනවා අත්අබල. තාමත් සේවයට ගිහලා නැහැ. තාමත් ඉන්නේ කිරිබිබි. ඕකේ? ක්‍රියාපොතේ 9:17 සිට 19. පවුල් ගැලවුණායින් පස්සේ දැන් පවුල් අන්ධ වෙලා කෙනෙක් අල්ලන් ගිහලා දැන් ගේක ඉන්නකොට අනනියස්
පිටත්ව ගොස් ගෙට ඇතුළුයේ ඔහු පිට අත්තබා සහෝදර වූ සාවුල් නුඹ පෙනීම ලබන පිණිස සුද්ධාත්මයෙන් පූර්ණ ලබන පිණිසද ස්වාමීන් වහන්සේ එනම් නුඹ ආවා වූ මාර්ගයේ නුඹට පෙන්වා වූ යේසුස් වහන්සේ මා එව්වසිකයි කිය. එකිනෙම ඔහුගේ ඇස්වලින් කොරපොතු වෙන්නක් වැටි ඔහු පෙනීම ලැබුවේ. ඔහු නැගිට බෞතිස්ම කර ලැබ කෑම කා ශක්තිමත් විය. ඉතින් පෞල්තුමාට අත්දැකීමක් කළා. right ඊට පස්සේ ජොලිතකම අඩු නාම කියන්නේ ටිකක් මේ බැටරි ටිකක් බැස්සම පෞල්තුමා තිමොතිට ලියනවා හිරේ යාළුවනේ හිරේ ඉඳගෙන ලියනවා ඒ කාරණ නිසා මාගේ අත්දැකීම කරුණකටගෙන නුඹ තුල තිබෙන දෙවියන් වහන්සේගේ දීවනාව පුබුදු කරන හැටියට නුඹට සිහි කරමි. එර මතක් කරනවා. මතකද මම වැට අත්තබල වැට මේ සේවයට කැපුණා. ඒක අමතක කරන්න එපයි කියලා පෞල්තුමා කියනවා. ඒ අත්දැකීම කරන්නේ ඒවයි right. ඊට පස්සේ පස්වෙනි පොයින්ට් එක මලවුන්ගෙන් නැගිටීම සහ සදාකාල විනිශ්චය. ඒ මලවුන්ගේ නැගිටීමයි සදාකාල විනිශ්චයයි මම පොයින්ට් දෙකකට තියෙන්නේ. මම දෙකම එකට දාලා කියන මලවුන්ගේ නැගිටීම සහ සදාකාල විනිශ්චය. අපි ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම දැනගන්න ඕනේ ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ දේව සේවයට යන්න ඉස්සෙල්ලා. අපි ඉඳලා හිටලා අහනවා ස්වර්ග රාජ්‍යය ගැන පණිවිඩයක්. ඉඳලා හිටලා බයිබලෙන් ගොඩක් තැන්වල ස්වර්ග රාජ්‍යය ගැන කියලා තියෙනවා. ඉඳලා හිටලා දේව බය ගැන පණිවිඩයක් අහනවා. ඉඳලා හිටලා ස්වර්ග රාජ්‍යය ගැන. හැබැයි අපි ලේසියෙන් නරක ආදිය ගැන පණිවිඩයක් අහන්නේ නැහැ. නරක ආදිය තියෙනවා. නරක ආදිය කියන එක තියෙනවා. යේසුස් වහන්සේ නරක ආදිය ගැන බොහොම සැලක් දේශනා කළා. සමහර අය කියනවා අනේ ස්වාමිනේ මට දර්ශනයක් දකින්න ආසයි ස්වර්ග රාජ්‍ය දැන එක. දැන් කොළර YouTube වල ඉස්සෙම එනවා ස්වර්ග රාජ්‍යයට ගියා අය ගායගේ ගිහිල්ලා දර්ශනය දැක්කවා කියලා. මට මතකයි මම ජර්මනින් දැද්දේ. මම යාඥා කළා අනේ ස්වාමිනේ මට නරකාදියේ මොහොතක අත්දැකීමක් ලබන්න ඕනේ. නරකාදියේ. ඒකට හේතුව මේකයි. මම බලන්න ඕනේ ස්වාමිනේ වහන්සේ මාව ගැලවීම මොකක්ද? මම අනිත් අයවට සමාව දෙන්න ලේසි නරකාදිය ගැන දර්ශනයක් දැක්කොත්. මම ඒ විදිහට යාඥා කළා තියෙනවා. ඉතින් මට ඒ දෙවියන් වහන්සේ ඒ යාඥාවට උත්තර දුන්නා. නරකාදිය වේදනාවට අත්දැකීමක් දුන්නා ජර්මනින් දැද්දේ. දැන් මතකද? I prayed like that. මම pray කළා මට ඒකට උත්තරයක් දුන්නා. දුන්නේ මොකක්ද අන්න උත්තරේ? මගේ පිටිපස්සේ නිකන් ඩිස්ක් එකක් කැඩිලා වගේ පුදුම පේන් එකක් ආවා. දැන් මේ පේන් එක ආව දාට ඊළඟ සන්ඩේ දැන් අපිට පේන් එක ආවේ සිකුරාද කියලා. ඊළඟ ඉරිදා මට තිබුණා දේශනා කරන්න තැන් දෙකක. ඒ තැන් දෙකම තිබුණේ අපේ ගෙදර ඉඳලා කිලෝමීටර් 175ක් යන්න ඕනේ පළවෙනි තැනට. ඊට පස්සේ ඊළඟ තැන තව කිලෝමීටර් 45ක් 50ක් යන්න ඕනේ. ඊට පස්සේ රෑ එහෙ නිදාගෙන පහුවෙන්ද ආවා. දැන් මම කාර් එකේ යනවා. පුදුම වේදනාවක්. මට කැන්සල් කරන්න බෑ. මම සාමාන්‍ය වැඩ බාරගත්තොත් මේ හොස්පිටල් එකේ ඉඳලා හරි ඒක මම කරනවා කොහොම හරි. ඉතින් මම බොහොම අමාරුවෙන් ගියා. ගිහිල්ලා පළවෙනි තැනට දේශනා කළා. මට ඉන්න බෑ. ඊට පස්සේ ඊළඟ තැනට මාව ගෙනිලා කෙලින්ම ගෙනිච්චි කාමරයකට. ගෙනිලා මාව දැම්මා මේ ඇඳක් වගේ මේ තැනක. දාලා මේ පිටිපස්සෙන් මගේ ෂර්ට් එක ගලවලා මේ සර්විස් එක යනවා හොඳ. සර්විස් එක මේ වර්ෂිප් යනවා. ගලවලා මාව මසාජ් කළා. මසාජ් කළා ටිකක් හොඳයි වගේ දැනෙනවා. ඒතර කොහොමද දැන් දේශනා වන්න වෙලාව හරි එන්න කියලා පාස්සේ කිව්වයි කියලා එන්න කියලා. මම ඉතින් ටිකක් හොඳ වගේ තිබිලා නැගිට්ටා විතරයි ආයෙත් අර පේන් එක. ඊට පස්සේ මම පේන් එකත් එක්ක ගිහිල්ලා දේශනා කළා. ඊට පස්සේ ගේකට ගියා. අපි ඒ රෑ හිටපු ගෙදරට ගියා. ගිහිල්ලා එළි වෙනකම් පුදුම වේදනාවකින් මං හිටියේ. මට හිට ගන්නත් බෑ. හිටගෙන ඉන්නකොට මට වේදනාව වැඩි. ඊට පස්සේ මං ගිහලා ඉඳ ගන්නවා. ඉඳගෙන ඉන්නකොට ආයෙත් වේදනාව වැඩි. ඊට පස්සේ මම හිතුවා ඇලවෙන. මට දෙවියන් වහන්සේ පෙන්වනවා නරකාදිය කියන්නේ මොකක්ද කියලා පොඩි අත්දැකීමක්. අපි දැනගන්න ඕනේ. මොකද්ද මලවුන්ගේ නැකිරීම සහ සදාකාල විනිශ්චය කියන එක ගැන අපිට අත්දැකීමක් තියෙන්න ඕනේ. මට මතකයි අපේ අංකල් කෙනෙක් හිටියා ලංකාවේ.
එයාට පාකින්සන් හැදිලා ගාක්ම අමාරුනා අන්තිමට යාර ඇඟ හොල්ලන්න බැරුව ගියා. මෙහෙම ඉන්නේ. හරි බිසි හරි ඇක්ටිව් මිනිස්සෙක්. හරි ක්‍රියා බහුල මිනිස්සෙක්. බිස්නස් කරලා එයා හරි හොඳට මහන්සිලා වැඩ කරපු මිනිස්සෙක්. මෙහෙම ඉන්නවා. ඉතින් මම නිමාඩුවට ගියා. මම එයා ගාව ඉඳගෙන කියනති තේරෙන්නේ නැහැ. හරියට කතා කරන්න මම කන අහගෙන ඉඳලා ඊට පස්සේ මම දවසක් එයාට කිව්වා අංකල් දෙවියන් වහන්සේ ඔයාගේ ජීවිතත් සමග හරි ගස්ස ගන්න. නරකාදියේ එක දවසක් මේ ලෝකේ තියෙන පීඩා වේදනාව ඔක්කොටම වැඩිය වේදනාව තැනක්. ඒ නිසා අපි යන තැන අපි ඒක හරි ගස්ස ගන්න ඕනේ. අද මිනිස්සු දන්නේ නැහැ. අද දේශපාලකයෝ වෙන්න පුළුවන්, නපුරු මිනිස්සු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ නරකාදිය කියන එක දන්නේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ ඒ වැරදි දේවල් කරනවා. අපි දෙවියන් වහන්සේ ගැන අනිත් අයට කතා කරනකොට නරකාදිය ගැන අවබෝධයක් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් අනේ කොහේ ගියත් නරකාදියට යන්න එපයි කියලා. මට ඒ අත්දැකීම ලැබුණා. මම ඒකට දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. හිබ්‍රු 9:27 කියනවා තවද එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියම තිබෙන්නක් මෙන්ම. මම දවසක් කිව්වා හිට්ලර් මේ ලෝකේ ජීවත් වෙනකොට හිට්ලර්ට කවුරු හරි ගිහලා දෙවියන් වහන්සේ කියන කිව්වනම් ඒ මනුස්සය එතනම මරනවා. අද හිට්ලර්ට එක අවස්ථාවක් දුන්නොත් දවසක් මේ ලෝකෙට එන්න දුන්නොත් මේ ලෝකෙට ඇවිල්ලා ඒ මුළු දවසේම දෙවියන් වහන්සේ ඉදිරියේ වැටලා දෙවියන් වහන්සේගෙන් සමාව ඉල්ලලා අනේ ස්වාමීනි මට සමාව වෙනවා කියලා. නරකාදී කියන දේ හොඳට යන්නේ නෙමෙයි. අපි ගැන එළිදරව්වක් තියෙන්න ඕනේ. මේ එළිදරව් තුලින් අපිට දෙවියන් වහන්සේ සේවය කරනකොට අපිට කිසිම කැළවීමේ සන්තෝෂයෙන් අපි නිතරම දේශනා කරනවා මිස නෙමෙයි. අපිට කවුරු හරි අරියාදුරු කරනකොට අපිට කියන්න පුළුවන් ඕන් කරන දේ ඕන් නොදන්න නිසා ඕන්ට සමාව දුන්නේ. යේසුස් වහන්සේගේ ශරීරයේ එපමණ වේදනා තියෙද්දි උන්වහන්සේ කිව්වා ඕන් කරන දේ නොදන්න නිසා ඕන්ට සමාව දුන්නා වෙනක. අපිටත් එහෙම කියන්න පුළුවන් වෙන්න ඕනේ. යේසුස් වහන්සේ බොහෝ තැන්වල නරකාදිය ගැන කිව්වා. ලූක් 16 කිව්වා. මතෙව් 20 ලූක් 16 කිව්වා. මාක් 9:43 කිව්වා කවදාකවත් නිවෙන්නේ නැති ගින්නක් කියලා. එතකොට ලූක් 16:23 කිව්වා සමදාම පීඩාව තියෙන ස්ථානයක් කියලා නිරන්තරයෙන්ම පීඩාව තියෙන ස්ථානයක් කියලා තියෙනවා. ඒතකොට මාක් 9:28 කිව්වා 48 කිව්වා මේ පණුව කවදාකවත් මැරෙන්නේ නැහැ කියලා. අපි පණුව මැරෙන්නේ නැහැ කියලා. මතෙව් 13:42 කිව්වා එතන දත්මිටි කැමත් වේදනාවක් තියෙනවා කියලා. ඒතකොට ලූක් 16:19-31 කිව්වා දන්න අයට ඒ ගැන අවවාද කරන්න කියලා. මේ නරකාදී ඉන්න මිනිස්සයා ඊට පස්සේ මතෙව් 25:30 කියනවා outer darkness පිටස්තර අන්ධකාරයක් කියලා. නරකාදියයි ස්වර්ග රාජ්‍යයයි ඇත්ත. ස්වර්ග රාජ්‍යයයි නරකාදියයි ඇත්ත. මම අපේ දෙවියන් වහන්සේගේ වචනේ සම්පූර්ණයෙන්ම ඇත්ත. යේසුස් වහන්සේ මේ ලෝකෙට එන්න ඉස්සෙල්ලා අවුරුදු 50කට ඉස්සෙල්ලා කවුරු හරි කිව්වනම් මේ ලෝකෙ මැව්වා වූ දෙවියන් වහන්සේ මේ ලෝකෙට එන්න යනවා. අපි අපේ මේ ලෝකෙ මැව්වේ දෙවියන් වහන්සේ අල්ලලා අපි අට ගහලා අපි මේ කසපාර ගහලා තලලා කටුවට උන්නක් දාලා කුර්සියෙන් ගහලා අපි ආව මරනවා කියන්නේ. කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. අපි කොහොමද දෙවියන් වහන්සේ මරන්නේ? විශ්වාස කරන්නේ. නමුත් ඒ දේ වුණා. මොකද ඒක බයිබලයේ සටහන් කරලා තියෙනවා. ඒ වගේම නරකාදිය ගැන බයිබලයේ සටහන් කරලා තියෙනවා. ඒක වෙන්න යනවා. ස්වර්ග රාජ්‍ය ගැන බයිබලයේ සටහන් කරලා තියෙනවා. ඒක වෙන්න යනවා. දෙවෙනි කොරින්ති 5:9 සිට 10 දක්වා කියනවා. එයින් උන්වහන්සේ වෙත සිටින නමුත් ඈත් සිටින නමුත් උන්වහන්සේට ප්‍රසන්න තැනක් වීම අපේ අභිප්‍රාය කරගනිමු. මක්නිසා එකිනෙකා තම තමාගේ ශරීරයෙන් කළා වූ දේවල් ඵල ඒ දේ යහපත් වුවත් අයහපත් කළ දේ හැටියට ලබන පිණිස අප සියම් ක්‍රිස්තුස් වහන්සේගේ විනිශ්චය ඉදිරියේ ප්‍රකාශ වන්න ඕනාය. බයිබලයේ කියනවා පෞකාරයන්ට එන විනිශ්චය ගැන එළිදරව් 20:13 සිට 15 දක්වා සමුද්‍රය එහි උන් මලවුන් පාවා දුන්නෝය. මරණයත් පාතාලයත් එහි උන් මලවුන් පාවා දුන්නෝය. ඔහු එකිනෙකා තම තමාගේ ක්‍රියා ලෙස විනිශ්චය කරනු ලැබුවෝය.
මරණයත් පාතාලයත් ගිනිවිලට හෙළන ලද්දේය. මේ දෙවෙනි මරණය එනම් ගිනිවිලය යම්කුගේ නම ජීවන පොතේ ලියා නැති බව සම්භවීද ඔහු ගිනිවිලට හෙළනු ලැබුවේය. එතන 14 9 සිට 11 දක්වා. තව තුන්වෙනි දේවදූතෙක් ඔවුන්ට පස්සේ ගොස් යමෙක් මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කර ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද ඔහු දෙවියන් වහන්සේගේ කෝපය නැමැති කුසලානිය අමිශ්‍රව වත් කරන ලද උන්වහන්සේගේ උදාස නැමැති මුද්‍රික පානීය බොන්නේය. ඔහු ශුද්ධ වූ දේවදූතයන් ඉදිරියේද බැටළු පට්නාවන් ඉදිරියේද ගින්නෙනුත් ගෙන්දගම වලිනුත් වද කරනු ලබන්නේය. ඔවුන්ගේ වේදනාව නැමැති ධූමය සදාකාලයටම නගින්නේය. මුර්ගයාටත් උගේ රූපයටත් නමස්කාර කරන්නෝද ඔහුගේ නාමයේ ලකුණු ලබන්නාද දිවා රැ දෙකේ නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය. දැන් අපි හොඳ නිවුස් එකකින් අපි ඉවර කරන්න ඕනේ නේද? ඒකින්ද අපි කියමු ස්වර්ග රාජ්‍යය ගැන. එළිදර පොතේ 21:19 සිට 21 දක්වා. නුවර පවුරේ අත්තිවාරම් සියලු ආකාර අනර්ග ගල් වලින් සරසා තිබුණේය. පළවෙනි අත්තිවාරම සූර්යකාන්තිය, දෙවෙනි එක නීල කාන්තිය, තුන්වෙනි එක වර්ණ කාන්තිය, හතරවෙනි එක මරකතය, පස්වෙනි එක නාක මාණික්‍යය, සවෙනි එක ලෝහිතාංකය, සත්වෙනි එක රන් කාන්තිය, අටවෙනි එක වෛදුර්ය, නවවෙනි එක පුෂ්පරාගය, දසවෙනි එක ගෝමේදය, 11වෙනි එක පද්මරාගය, 12වෙනි එක අඹතෙස්ය. දොරටු 12 මුතු 12ක් එක දොරටුව එක මුතු ඇටයක්කින් සාදා තිබුණේය. නුවර වීදියේද විනිවිද පෙනෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. අපිට මේ ගැන එළිදරව්වක් ඕනේ. ස්වර්ග රාජ්‍යය ගැන එළිදරව්වක් ඕනේ. මේ දෙක එළිදරව්ව තිබ්බම අපිට කාටත් බෑ අපි හොලවන්න ඒ අත්තිවාරම හොලවන්න කාටත් බෑ. තාමත් අපි ඉන්නේ අත්තිවාරමේ. දැන් අපි දැන් කතා කළා මේ වෙනකන් right අපි පළවෙනියෙන් අපි ඉස්සම කතා කළා මල ක්‍රියාවල් ගැන පසුතැවිලි. කියන්නේ අපි ගැලවීම පළවෙනි කතාවල. ඊට පස්සේ අපි ඇදහිල්ල ගැන කතා කළා. ඊට පස්සේ අපි බෞද්ධ පිළිබඳ මූල ධර්ම ගැන කතා කළා. ඊට පස්සේ අපි කතා කළා අත්දැකීම ගැන. ඊට පස්සේ අපි කතා කළා මලවින්ගෙන් නැගිටීම සහ විනිශ්චය ගැන. අපි දැන් මේ දේ ශක්තියට දාගත්තම දැන් මෙතන ඉවර වෙන්නේ. දැන් තමයි අපිට දෙවියන් වහන්සේට සේවය කරන්න ලෑස්ති වෙන වෙලාව. right දැන් මම මේ chart එකක් දාලා තිනවා. ඒකේ boxes දෙකක් තියෙනවා. දකුණු පැත්තේ තියෙන box එක ඒ කියන්නේ ගුරුවරයා ක්‍රිස්තියානි පරිණත ගුරුවරයා ආපුවම අර points ඔක්කොම තියෙන්න ඕනේ. foundation එක තියෙන්න ඕනේ. ඒට උඩින් මේ මිනිස්ට්‍රි එකට ලෑස්ති වෙන්න ඕනේ. අපි හුඟක් ක්‍රිස්තියානි කාරයන්ට තියෙන්නේ වැඩිම වුණොත් අර පළවෙනි කොටාසේ විතරයි. ඒකත් දුර්වලයි. හැබැයි ඒක ශක්තිමත් මං ස්වභාවයෙන්ම අනිත් දේවලුත් එනවා. ඒ මොනවාද? ගුණ කිරීමේ බලය. ඒ කියන්නේ අපි වර්ධනය වෙන්න ඕනේ. අපි වැඩි වෙන්න ඕනේ. ගෝලියෝ බිහි කරන්න ඕනේ. අනික තමයි අනාගත වාක්‍ය ඊටාත්ම අවශ්‍යයි. මම ගිය සුමානෙත් එක පෙන්නවා. ඊටම තමයි අපි ගිවසුම් ගැන තේරුමක් තියෙන්න ඕනේ. නුවන්සේ කරපු ගිවසුම් ගැන තේරුමක් තියෙන්න ඕනේ. අපි කරන හැම දෙයක්ම ගිවසුම්. ඊට පස්සේ ඊශ්‍රායලයේ සහ සභාව ගැන අවදි එළිදරව්වක් තියෙන්න ඕනේ. right දැන් මම මේ වෙලා නැහැ අර ඔක්කොම කියවන්න. සිස්ටර් තමයි කිව්වේ නෑ උතනින් නවත්තන්න කියලා. මේ අපි මේ ගුණ කිරීමේ බලය පමණක් අපි කියමු. දැන් අත්විවරම හරිනම් වම් පැත්තේ තියෙන අත්විවරම හරිනම් දැන් අපි ලෑස්ති පළවෙනි ස්ථානයට යන්න. ඒක තමයි ගුණ කිරීමේ බලය. මේ මුදිසික දාන්න. ඒ කියන්නේ අපි වැඩි වෙන්නේ නැහැ. අපි ගුණ වෙනවා. ඒ කියන්නේ මම උදාහරණයකට කියන්න මේ අපි ගුණ වෙන්න ඕනේ. and එච්චර මං කිව්වා කි ඒ ශාන්සේ ඉන්නේ කුඩා දරුවෙකුට නෙවෙයි ජනන්සේ වර්ධනේ වුණ එක්කෙනෙකුට. ඕකේ අපි හේදකි ගුණ කිරීමේ බලය එන්න ඕනේ. දැන් ගුණ කිරීමේ බලය කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ අපි හැම කෙනාටම කැඳවීමක් දීලා තියෙනවා. අපි හැම කෙනාටම කැඳවීමක් දීලා තියෙනවා දෙවියන් වහන්සේගේ රාජධානිය වර්ධනය කරන්න. අපි හිතමු අපි ඉඩාරින්නේ නැහැ. අපි ක්‍රියාපොතේ 8:1-4
කියවපුවම ක්‍රියාපතේ 8 කේස 4 කියවපුවම ඒකේ කියනවා අලුත් ගිවිසුම සභාව පටන්ගත්තු වෙලාවේදී ඒගොල්ලෝ ක්‍රියාපත 8 වෙනකොට අවුරුදු 3-4ක් ගිහිල්ලා ක්‍රියාපත 2 ඉඳලා ක්‍රියාපත 8 වෙනකොට 2-3 ඒ කියන්නේ අවුරුදු 3ක් විතර දැන් ඒගොල්ලන්ව පුහුණු කරලා තියෙන්නේ. ඒ පුහුණු කරලා ඉන්නකොට අපි දන්නවා එරුසලම් සභාව බොහොම වර්ධනය වුණා. එතන පීඩාව ආවා. පීඩාව ආපුවම ඔහු මරාජන විසින් සෞලගේ ඒ දවසේ යෙරුසලමේ සභාවට විරුද්ධව මහත් පීඩාවක් අටගත්තේ. එවිට ප්‍රේරිතයන් ඇර ඔවුන් සියල්ල යුදේහද සමාරයද පළාත්වල විසුණු ලැබුවේ. එබැවින් විසුණු ලැබූ ඔහු ගිය ස්ථානවල වචන ප්‍රකාශ කළේ. දැන් අපි අර අත්‍යවාරමින් දැන් එළියට එනකොට අපි පුහුණු කරනවා කොහොමද යන ස්ථානවල දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරන්න කියලා. ඒතකොට වෙන්නේ මොනවද? දැන් සභාව ඒ පුහුණුව අපි හැම එක්කෙනාම පුද්ගලිකව ඒ වගකීම ගත්තේ නැත්නම් මොනවද වෙන්නේ? අපි හිතමු පාස්ටර් ඉන්නවා කියලා. ඒ පාස්ටර් තමයි ඔක්කොම සෙනග ගලව ගන්න. වෙන එක්කෙනෙක් අනිත් එක්ක පල්ලියට එනවා ගෙදර යනවා. පල්ලියට එනවා ගෙදර යනවා. එතකොට අපිට පාස්ටර් අවුරුද්දකට 5 දිනක් ගලව ගන්නවා කියලා. ඉතින් පළවෙනි අවුරුද්දේ පාස්ටර් ෆැමිලි එකයි ඉන්නේ. දෙවෙනි අවුරුද්දේ 6 දෙනෙක් ඉන්නවා. ඊළඟ අවුරුද්දේ තව පවුල් 5ක් පොළවගෙන පවුල් 11ක් ඉන්නවා. ඊළඟ අවුරුද්ද පවුල් 16ක් ඉන්නවා. ඊළඟ අවුරුද්ද පවුල් 21ක් ඉන්නවා. අවුරුදු 26ක් ඉන්නවා. අවුරුදු 7කට පස්සේ පවුල් 31යි පල්ලියේ ඉන්නේ. පවුල් 31යි පල්ලියේ ඉන්නේ. නමුත් අපි අර වර්ධනය වෙන එන ගුණ වීමේට ආපුවම හැම එක්කෙනාම පස් දෙනා හැම පවුලම පස් දෙනා ගානේ ගලව ගන්නවා. එතකොට පළවෙනි අවුරුද්දේ එක පවුලයි හිටියේ. දෙවෙනි අවුරුද්දේ පවුල් 6ක් ඉන්නවා. දැන් ඊළඟ අවුරුද්දේ මේ 6 ගිහිල්ලා පවුල් 5 ගලව ගත්තම දැන් පවුල් 30ක් ඉන්නවා එතන. ඊට පස්සේ අවුරුද්දේ පවුල් 150ක් ඉන්නවා. ඊට පස්සේ අවුරුද්දේ පවුල් 750ක් ඉන්නවා. 3000 අන්තිමට අවුරුදු 7ක් වෙනකොට 31 වෙනුවට 8750ක් පවුල් එකතු වෙනවා. ඒ කියන්නේ ඒ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙම. කුල සභාව පිටිනවා. එංගලන්තේ සභාවක් තියෙනවා. ඉතාලිය වල සභාවක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ සභාවක් තියෙනවා. සභාව විහිදෙනවා. මොකද අත්තිවාරම හොඳයි. අත්තිවාරම හොඳයි. ඒගොල්ලෝ විසිරීලා යනවා. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. right? ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක්. ඊළඟට මම කිව්වා ඊළඟට දිනේ chart එක කරන්න අනාවැකි ගැන මම ගිය සුමානයේ කිව්වා අනාවැකි කීමේ අවශ්‍යතාවය ඊළඟට කිව්වා තියෙනවා ගිවිසුම් ගැන මම ඊළඟ සුමානයේ කරන්න ඊට පස්සේ ඊශ්‍රායල් සභාව අතර සම්බන්ධතාවය ගැන ගිවිසුම් ගැන කියන්නේ මොනවද? අපි කරන හැම සේවාවම ගිවිසුමක්. මම දැන් ගිවිසුමකින් මේ බයිබල් ටීචින් කරන්නේ. මම කියන්නේ ඔගොල්ලෝ මේ මට මෙච්චර දෙන්න ඕනේ මම ලෙක්චර් කරනවා මම ඇකවුන්ටන්සි ලෙක්චර් එකට යන්න ගියොත් මම ගන්නවා සල්ලි. නමුත් දෙවියන් වහන්සේට සේවය කරනකොට ගිවිසුමක්. මට පියාණන් වහන්සේ සමග ගිවිසුම් අපේ විවාහය ගිවිසුමක්. අපි ඒ සංස්ථාපතින් සම්බන්ධතාවයේ ගිවිසුමක්. පාස්ටරුයි සෙනගයි අතර තියෙන ගිවිසුමක්. කොන්දේසි නෑ ගිවිසුමක්. අපි ගිවිසුම් කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න ඕනේ. අනාගත වැකි කියන්නේ මොනවද ඉගෙන ගන්න ඕනේ. මම ඒක ගිය සුමානේ පෙන්නලා දුන්නා. අපි තව ටිකක් ගැඹුරට යන්න පුළුවන්. එතකොට ඊශ්‍රායල් සභාව ගැන ඉගෙන ගන්න ඕනේ. right. ඉතින් අපි මම යාඥා කරන ස්වාමිනී හුඟක් වෙලාවට ස්වාමිනී අපේ අත්විවරම හරියට දාගත්තේ නැති නිසා ස්වාමිනී හරියට කොරින්ති සභාවට වගේ ස්වාමිනී කොරින්ති සභාවට පවුල් ගිහිල්ලා ඒක ඇඩ්‍රස් කළා. ඒ වගේ ස්වාමිනී අද මම යාඥා කරන ස්වාමිනී වහන්සේගේ වචනය කැඩපතක් හැරියට ඇවිල්ලා ස්වාමිනී පවුල් එදා කොරින්ති සභාව ඉදිරියේ ඉඳගෙන කතා කළා මෙන් ස්වාමිනී මම යාඥා කරන ස්වාමිනී අපි සියලු දෙනාට වහන්සේගේ වචනේ කැඩපතක් හැරියට අපේ ඉදිරියට ඇවිල්ලා ස්වාමිනී වහන්සේ අපිට කතා කරන්න කියලා ස්වාමිනී මේක අපි තෝරා ගැනීමක්. අද අපි තෝරා ගන්නවා ස්වාමිනී අපේ අත්විවරණ නැවතත් සොයලා බලලා අපි තෝරා ගන්නවා ස්වාමිනී. යෝෂුවා කිව්වා 24:14-15 දක්වා එබැවින් නුඹලා ස්වාමීන් වහන්සේට බයව අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට සේවය කරන්න. අවංක කමිනුත් සැබෑ කමිනුත් උන්වහන්සේට සේවය කරන්න.
නුඹලා පියවරුන් ගංගාවෙන් එතර මිශ්‍රයේදී සේවය කළ දෙවිවරුන්ට පහ කර තමා ස්වාමීන් වහන්සේ පහ කර තමා. ඒ කියන්නේ අපි පරණ විදියට යන්න එපා ස්වාමීනි. අනේ ස්වාමීනි අපිට පුරුදු වුණා පරණ විදියට. අද මුළු ලෝකෙම පරණ විදියට කරනවා ස්වාමීනි අපි පුරුදු වුණා. නමුත් ස්වාමීනි අද මම පුත්කලිකව තීරණයක් ගන්නවා ස්වාමීනි. ඔබ වහන්සේගේ වචනය අනුව මගේ අත්විවරම දාගන්න කියලා ස්වාමීනි. අපි මම තීරණයක් කරනවා ස්වාමීනි මමත් මාගේ පවුලත් ස්වාමීන් වහන්සේට උන්වහන්සේගේ අත්විවරම අනුව උන්වහන්සේගේ ක්‍රමය අනුව සේවය කරන්න අද තීරණය කරගන්නවා ස්වාමීනි. නැවත ස්වාමීනි මම යාඥා කරනවා ස්වාමීනි මේ හැම දුන්නා වූ මේ ඒ හීබ්‍රු ඒ පොත ලියපු මිනිස්සයා ස්වාමීනි ඒක ලස්සනට ලියලා තියෙනවා ඒ පියවරෙන් අනේ ස්වාමීනි ඒ වචනේ තුලින් අද මට කතා කරවෙනවා. නැවතත් ස්වාමීනි මගේ අත්විවරකම ශක්තිමත් කරගන්න ස්වාමීනි. ඔබ වහන්සේ තුනතින් වහන්සේගේ උසස් හැටියට ස්වාමීනි මට ඉහළටම වහන්සේගේ නාමයෙන් යන්න වහන්සේ මාව පාවිච්චි කරමු. යේසුස් වහන්සේගේ නාමයෙන් වහන්සේගේ ප්‍රශංසාව උදෙසා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්.